ඒක අපි දන්නවා. ආభాසයක් කියලා කියන්නේ එක්තරා විදිහකට පුතේ වැරද්දක්. ඕනෑම තැනක මේ වැරද්ද මේ ආభాසය කියන එක යෙදෙන්න පුළුවන්. ආభాසය කියන එක මේ වැරද්ද කියන එක ඕනෑම තැනක යෙදෙන්න පුළුවන්. අපි ඕනෑම තැනක ආభాස පාවිච්චි කරනවා. ඕන චිච්චික් ගන්නකොට ඔය එළියට බහිනවා. අම්මා කියනවා හෝ එළියට බහින්න එපා. ඇයි අම්මේ කියලා අහපුවා මනින් පැත්තට නෑ පුතේ. ඕන චිච්චික් ගියා. ඕන කෑගහුවා. දැන් මේ ගැන නොදන්න කෙනෙක් අහන්න පුළුවන් හම්මේ. ඕන චිච්චික් ගාන එකයි මං ගමන පිටත් වෙන එකයි අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද? අපි මේව හැම තැනම පාවිච්චි කරනවා මේ ආభాස කියන කොටස. ආభాස කියන දේවල්. ජීවිතේ හැම කොටසකම ටීවී එක බල බල ඉද්දි ඔන්න තාත්තා මැච් එක බල බල ඉන්නවා. ජයසූරිය 99 100ට 1 ලකුණයි සෙන්චරියක් දාන්න ඔන්න මෙන්න. ජයසූරිය ඕනේ අලුත් එකේ කුසල් පෙරේරා. මේ දවස්වල 100 දාන මිනිස්සයානේ. දැන් කුසල් පෙරේරා 100 දාන්න ඔන්න මෙන්න ලකුණු 99 පුතේ. දැන් මේ ඊයේ පෙරේද බංග්ලාදේශට ගහව මැච් එකෙත් 99 දුන්නනේ. මේකක් දුන්නා. කැච් එකක් දුන්නා. අල්ලගත්තේ නේ 99 දී අවුට්. අවුට් වෙන්න ඔන්න වෙන්නේ. ඔන්න කුසල් පෙරේරා 99යි. 99 ඉන්නකොටම කුස්සි හිටපු අම්මා දැන් තාත්තා මැච් එක බල බල ඉන්නේ. කුස්සි හිටපු අම්මා එනවා ටීවී එක බලන්න. මොකද උනේ? ඒ මොහොතේම මොකද වෙන්නේ? කුසල් පෙරේරා දැවි යනවා. තාත්තට මල පහින්. ඇයි? අනේ මේ ගැහණිය ඔබ කුස්සිර වෙලා හිටියා නම් කුස්සිර වෙලා හිටපන්. තෝ ආව විතරයි මේ 99 ගහ හිටපු එක මෙච්චර හොඳට ගහ හිටපු එක අවුට් වුණා. එහෙම කියලා අහලා නැද්ද? අහලා දෙන්න. නේ? එහෙම කියන අහලා නැද්ද? මේ පුතේ අපේ ජීවිතේ අපි පාවිච්චි කරන එක එක වැරදි සහගත දේවල්. මේ අපි එක එක ජීවිතේ අපි පාවිච්චි කරන මහා අමුතු වැරදි සහගත දේවල්. දැන් මේ වගේ වැරදි සහගත දෙයකට තමයි අපි කියන්නේ ආభాසයක් කියලා. නේද? ඔය වගේ තව එකක්. හොඳට මැච් එක ලංකාවුන් ගහන්න වෙනවා මෙන්න ජනාධිපතිනෝ මැච් එක බලන්න. එක පෙළට සටපට ගාලා විකට් ටික යනවා. අනේ අපේ ක්‍රීඩා ලෝලි මොකද හිතන්නේ? ආයෙර වයිත්‍රිපාලේ ආපු හින්දා තමයි ඒකත් බංග වුනේ. සික්. මේ වැරදි. අපි ජීවිතේ ඕන තරම් මේ වගේ වැරදි සහගත නිගමනයන්ට එළඹෙනවා. පාදරිද වැඩි? තේරුණාද? මම වීඩියෝ එක ඔෆ් කරන පොඩි වෙලාවකට මම කියනවා ඒ වුණාට. හරිද? මේ වගේ වැරදි සහගත දේවල් අපි අනන්තවත් අප්‍රමාණවත් ජීවිතය තුළ පාවිච්චි කරනවා. නේ? පැහැදිලිද මං කියන එක? එතකොට පුතේ ආభాසයක් කියලා කියන්නේ එක්තරා විදිහක වැරද්දක්. ආభాසයක් කියලා කියන්නේ එක්තරා විදිහක වැරද්දක්. නේ? මේව හැමතැනම අපි පාවිච්චි කරනවා එක්තරා විදිහකට. මේව හැමතැනම අපි පාවිච්චි කරනවා. එතකොට මේ ආభాස එහෙම නැත්නම් මේ ෆැලසි කියන එක පුතේ අපි තර්ක ශාස්ත්‍රයේදී කොටස් දෙකකට බෙදනවා. මේ පාඩම ඔයාට හොයාගත්තට පස්සේ ඔයා මේක කියුවට පස්සේ පුතේ ඔයාට ඇත්තටම තාර්කිකව යමක් හිතන්නේ කොහොමද කියන කාරණාව ඔබට අවබෝධ වෙවි. අපි කොයිතරම් මිත්‍යා දෘෂ්ටික මිනිස්සුද? අපි කොයිතරම් ආදානග්‍රාහී මිනිස්සුද? අපි කොයිතරම් අන්දානු භක්තියට ගැති වෙලා ඉන්න මිනිස්සුද? අපි ඇත්තටම ශ්‍රී ලංකාවේ මිනිස්සු විශේෂයෙන් මේ ආසියාතික දකුණු ආසියාතික මිනිස්සු මේ හරිම ආධ්‍යාත්මික ලෝකික ජීවත් වෙනවා. ඒ නිසාම අපි විශ්වාස කරන දේවල් අනන්තයි අප්‍රමාණයි. සමහර ඒවා හොඳයි. සමහර විශ්වාසයන් අපේ මිනිස්සු ළඟ තියෙන මිත්‍යාවක් හැටියට. ඒතර මේ දේවල් තර්ක ශාස්ත්‍රයට අනුකූල වන දේවල් නොවේ. මේ දේවල් තර්ක ශාස්ත්‍රයට අනුකූල වන දේවල් නෙමෙයි. තර්කයට ඒව ගැලපෙන්නේ නැහැ. මේ ආభాස තර්ක ශාස්ත්‍රයේ අපි ආభాස ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි රූපික ආభాස. රූපික ආభాස මේවා මේ ආభాසය කියන එක හරියට ලියන්න පුතේ. මේ ආభాෂය සහ ආభాසය කියලා කියන්නේ වචන දෙකක්.
ආభాසය ආభాෂය මේ වචන දෙකක් මේ ආభాසය කියලා කියන්නේ මේ තාලුජ සයන්න නේද? අන්නේ තාලුජ සයන්න ලියන ආభాසය අපි ගන්න පුතේ වැරද්ද කියන අදහස. අපි ඒක තමයි තර්ක ශාස්ත්‍රයේදී භාවිතා කරන්නේ. ආభాසය. මේ ආభాසය අපි කියන්නේ මම යාගෙන් ආభాස ලබා ගත්තා. ඒ ආభాසය තමයි මටත් තියෙන්නේ. අන්න ඒ ආభాසය තමයි මේ ආభాසය. ඒ නිසා මේ ආభాසය නම් මෙතනද ලියන්න එපා ඈ. ඒව නිකන් ගර්භාෂය වගේ වෙනවා එතකොට. ඒ නිසා ඒ ආభాසයම ලියන්න එපා. අපි ලියන්නේ තාලුජ සයන සහිත ආభాසය. එහෙනම් පුතේ ආభాසයේ කොටස් දෙකයි. එකක් තමයි රූපික ආభాසය, අනිත් එක නරූපික ආభాසය. එකක් රූපික ආభాසය, අනිත් එක නරූපික ආభాසය. ආభాසයේ කොටස් දෙකයි. පැහැදිලිද? රූපික ආభాසයයි නරූපික ආభాසය. රූපික ආభాසයයි නරූපික ආభాසය. ඔතන තිබ්බනේ. හරි. එතකොට රූපික ආభాසයන්ගෙන් කිහිපයක්ම අපි දැනට අඳුනාගෙන තියෙනවා. රූපික ආభాසය. අපි මොනවද අපේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී තර්ක ශාස්ත්‍රයේදී කරන වැරදි? දැන් පුතේ මම ඒ කොටස ඔබට ෂෙයා කරන්නම්. ඔබට මේ ටියුට් එක ලැබිලා ඇති. ආభాස. මෙන්න බලන්න. මොකක්ද ආభాසයක් කියලා කියන්නේ? ආభాසයක් කියලා කියන්නේ අපි කිව්වා ඉස්සෙල්ලා කිව්වා වගේ ෆැන්ටසි කියන එක තමයි ආభాසය කියන එකට අපි පාවිච්චි කරන්නේ. එහෙනම් ආభాසයක් යනු වැරදිව භාවිතා කිරීමක්. ඕනෑම යමක යෙදිය හැකි. නමුත් තර්ක ශාස්ත්‍රය තුල ආభాසයක් පිළිබඳව මීට වඩා වෙනස් අර්ථයක් දායි. එනු තර්ක ශාස්ත්‍රය තුල ආభాසයක් යනු යම් තර්කයක් එහි තාර්කික රීති උල්ලංඝනය කර ඇති බව සැඟව ඇති ස්ථානයන්ට යෙදේ. එනු තර්ක ශාස්ත්‍රය තුල ආభాසයක් යනු සප්‍රමාණ වේශයෙන් එහෙම නැත්නම් ස්වරූපයෙන් පෙනී සිටින එහි තර්ක ශාස්ත්‍රීය රීතීන් උල්ලංඝනය කර ඇති තර්කයක්. ඒවට තමයි අපි ආభాස කියලා කියන්නේ. එහෙනම් සප්‍රමාණ වේශයෙන් පෙනී සිටින නමුත් නිෂ්ප්‍රමාණ වන වැරද්දක් ඇති ඒවට තමයි අපි ආభాස කියලා කියන්නේ. පැහැදිලිද? තේරුණාද? right. එතකොට මෙයා කොටස් දෙකයි රූපික ආభాස සහ නරූපික ආభాස. රූපික ආభాස සහ නරූපික ආభాස. පුතේ මේක පැහැදිලිවම තේරුම් ගන්න. රූපික ආభాස මතුවෙන්නේ නිගාමී තර්ක ශාස්ත්‍රය තුල. රූපික ආభాස මතුවෙන්නේ නිගාමී තර්ක ශාස්ත්‍රය තුල. රූපික ආభాස නැතු වෙන්නේ තර්ක ශාස්ත්‍රය ඇතුලේ. ලොජික් වල තමයි රූපික ආభాස ඇත්තේ. ලොජික් වල. මේක පැහැදිලි තේරුම් ගන්න. නරූපික ආభాසය ඇති වෙන්නේ පුතේ සාමාන්‍ය ජීවිතය තුළ. ඒ කියන්නේ සාමාන්‍ය එදිනෙදා ජීවිතය තුළ. ඔන්න පැහැදිලි තේරුම් ගන්න. රූපික ආభాසය ඇති වෙන්නේ තර්කයක් ඇතුලේ. ඒ කියන්නේ නිගාමී තර්කයක් ඇතුලේ තර්ක ශාස්ත්‍රය තුළ. නරූපික ආభాසය ඇති වෙන්නේ සාමාන්‍ය එදිනෙදා ජීවිතය තුළදී. පැහැදිලි? එහෙනම් රූපික ආభాස අපි මෙතුවක් කතා කරලා තියෙනවා, අපි අඳුනගෙන තියෙනවා මේ රූපික ආభాසයන් පිළිබඳව. මෙන්න කියවගෙන යන්න. රූපික ආభాස යනු නිගාමී පද්ධතීන් ගොඩනැගීමේදී පිළිගත් සොසිද්ධි අනුමිති සහ ප්‍රමේයන් නැත. ඊට අනුරූපව ගොඩනැගුණු තර්ක සප්‍රමාණ තර්ක ආකෘතීන්ගෙන් බැහැර වූ තර්ක තුල රූපික ආభాසය නැති වේ. මේ නිර්වචනය තමයි ඔබට ගුරු මාර්ගෝපදේශයේ දීලා තියෙන නිර්වචනය. ඒ නිසා පේපර් එකට කවුරු හරි කෙනෙක් ඇහුවොත්, පේපර් එකේදී වාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මොකක්ද ආభాසයක් කියලා කියන්නේ ඔබ දෙන්න ඕන පිළිතුරයි, ඔබ දෙන්න ඕන නිර්වචනයයි මා උතන සඳහන් කරලා තියෙන්නේ. පැහැදිලි? right. ඔන්න. නිෂ්ප්‍රමාණ වන තර්කයක් තුල තමයි ආభాසයක් මතුවෙන්නේ. නිෂ්ප්‍රමාණ වන තර්කයක් තුළ
ආభాසයක් මතුවේ. පැහැදිලි? දැන් අපි ගමු සංවාක්‍ය තර්කයක්. මේම එකක් ගමු. සියලු මිනිසුන් මැරෙන සුළු වේ. නෑ. අපි මෙතන ගමු සමහර මිනිසුන් මැරෙන සුළු වේ. සමහර මිනිසුන් මැරෙන සුළු වේ. සමහර මල් අපි ගමු සමහර ගුරුවරු මිනිසුන් වේ. සමහර ගුරුවරු මිනිසුන් වේ. එහෙනම් නිගමනය අපි ගන්නවා ඒම නිසා සමහර ගුරුවරු මැරෙන සුළු වේ. සමහර ගුරුවරු මැරෙන සුළු වේ. දැන් දානවා මේක සංවාක්‍ය තර්කයකට. ඔන්න බලන්නකො පුතේ. එන්න බලන්නකො. සමහර ගුරුවරු මැරෙන සුළු වේ I එකක්. අවයව දෙකක් I දෙකක්. නිගමනයට දානවා SP. එහෙනම් ගුරුවරු S මැරෙන සුළු P. ගුරුවරු S මැරෙන සුළු P. එහෙනම් මිනිසුන් මධ්‍ය පදය MP SM SP. පද ව්‍යාප්ති දා ගන්නවා. ව්‍යාප්තයි අව්‍යාප්තයි I එකක් නිසා අව්‍යාප්තයි මෙතනත් අව්‍යාප්තයි 1 2 3 4 5 6 1යි 2යි හරි තුන්වෙනි රීතිය මධ්‍යපද එක්වරක්වත් ව්‍යාප්ත විය යුතුයි. තුන්වෙනි රීතියේ මධ්‍යපද එක්වරක්වත් ව්‍යාප්ත වෙලා නැහැ. හතරේ කොටස් 2යි SP ඒ දෙකම එකක වෙලා තියෙනවා. පහත් හරි හයත් හරි. එක රීතියක් උල්ලංඝනය වෙලා මධ්‍යපද එක්වරක්වත් ව්‍යාප්ත විය යුතුයි යන රීතිය. එහෙනම් මේ තර්කය නිෂ්ප්‍රමාණයි. ඒ තර්කය නිෂ්ප්‍රමාණයි කියලා දානකොට ඔබ දානවා එතන ආభాසයක්. මොකක්ද? නිෂ්ප්‍රමාණයි. අව්‍යාප්ත මධ්‍යපද ආభాසය උද්ගත වී ඇත. අව්‍යාප්ත මධ්‍යපද ආభాසය. එහෙනම් පුතේ නිෂ්ප්‍රමාණ වන ඕනෑම තර්කයක් තුළ රූපික ආభాසයක් මතුවෙනවා. නිෂ්ප්‍රමාණ වන ඕනෑම තර්කයක් තුළ රූපික ආభాසයක් මතුවෙනවා. පැහැදිලිද වැඩි? එහෙනම් අපි මෙතුවක් කතා කරලා තියෙන තර්ක පද්ධති. ඕමින්ද මෙතුවක් කතා කරලා තියෙන තර්ක පද්ධති මොනවද? ප්‍රතියෝගය, ආනයනය, සංවාක්‍ය, වර්ග තර්ක ශාස්ත්‍රය, සත්‍ය චක්‍ර, ප්‍රයෝත්පන්න මේ ආදී වූ ඕනෑම තර්කයක් නිෂ්ප්‍රමාණ නම් ඒ තර්කයේ තුල රූපික ආభాසයක් මතුවෙනවා. එහෙම මතුවෙන්න පුළුවන් ආభాස මොනවද? මෙන්න පළවෙනි එක අපරාංග ආభాසය. මොකක්ද? අපරාංග ආభాසය. අපරාංගය කිව්වේ මොකක්ද පුතේ? මොකද අපරාංගය කිව්වේ? ගම්ම්‍ය වාක්‍යක වාචකය. මොකද අපරාංගය කිව්වේ? ගම්ම්‍ය වාචකය අපරාංගය. දැන් මෙතන තියෙන උදාහරණයක්. උඩ පැන්නොත් බිම වැටේ. බිම වැටී ඇත එම නිසා උඩ පැන ඇත. පීගම්ම්‍ය කියෝ එම නිසා පී. දැන් අපිට මෙහෙම නිගමනය කරන්න පුළුවන් තාර්කික රීතියක් තියෙනවද? සංවාක්‍ය මේ ව්‍යුත්පන්න තර්කයේ අපිට මෙහෙම තර්කයක් නිගමනය කරන්න පුළුවන් තාර්කික රීතියක් තියෙනවද? නැහැ. අපිට පොතේ ඕනේ නම් පීගම්ම්‍ය කියෝ එම නිසා Q ගන්න පුළුවන්. ඒ කියන්නේ පූර්වාංගය උපකල්පනය කරලා අපිට අපරාංගය ගන්න පුළුවන්. මේක සප්‍රමාණයි. නමුත් මේක මේ කිසිසේත්ම සප්‍රමාණ වෙන්නේ නැහැ පුතේ. මේක නිෂ්ප්‍රමාණයි. ඇයි? අපි ගත්තොත් මෙහෙම වැසි වැස්සොත් පොළව තෙමි ඇත. එහෙමනේ ගන්නෙ. වැසි වැස්සොත් පොළව තෙමෙනවා නම් පොළව තෙමිලා නම් කිව්වල කියනවා සාධ්‍ය අවයවයේ පොළව තෙමිලා. එහෙනම් වැස්ස වැහැලා. අපිට එහෙම තීරණය කරන්න පුළුවන්ද? පොළව තෙමෙන සෑම අවස්ථාවකම වැසි අවස්ථාවක්ද? නෑ. පොළව තෙමෙන නම් මට චූ කරන්නත් පුළුවන්. එහෙමනේ. පොළව තෙමෙන නම් එහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ වැසි සෑම අවස්ථාවකම පොළව තෙමෙන අවස්ථාවක් නෙවෙයි. එහෙනම් මේක තාර්කික රීතීන් උල්ලංඝනය කරලා තියෙනවා. එහෙනම් යම්කිසි ගම්ම්‍ය වාක්‍යයක අපරාංගය උපකල්පනය කිරීම මගින් පූර්වාංගයේ නිගමන ලෙස ලබා ගැනීම වැරද්දක්. එතන ඇති වෙනවා අපරාංගාභාසය. පැහැදිලි? පීගම්ම්‍ය කියු එම නිසා පී. පීගම්ම්‍ය කියු එම නිසා පී. මේක ඕනෑම විදිහකට භාවිතා වෙන්න පුළුවන්. අපි දුම් මෙන්න මේම පුතේ
P ගම්මේ නිෂේධන Q Q නිෂේධන Q එම නිසා P මෙහෙම යදුනත් ඒක අපරාංගාභාසය. දැන් මේ ස්වරූපයෙන් විතරක්ම අපරාංගාභාසය දෙනවා කියලා හිතන්න එපා. මේ ස්වරූපේනොත් මෙන්න ඕනෑම ස්වරූපයකනොත් අපරාංගයේ සාධ්‍යාවයවේ පක්ෂාවයවේ ලෙස නිගමනය කර පූර්වාංගයේ නිගමනය ලෙස උපකල්පනය කිරීම. මෙහෙම ඇති වෙන්නත් පුළුවන්. එකම ක්‍රමයකට ඇති වෙන්නේ නැහැ අපරාංගාභාසය. right? ඊළඟට ආයෙ තියෙන තාර්කික රීතියක් තමයි නිගාමී රූපික ආභාසයක් තමයි පුතේ නිෂේධිත පූර්වාංගාභාසය. මේක ඇති වෙන්නේ ගම්ම්‍ය වාක්‍යයන් තුළ. නිෂේධිත පූර්වාංගාභාසය. මේක ඇති වෙන්නේ ගම්ම්‍ය වාක්‍යයක් තුළ. නිෂේධිත පූර්වාංගාභාසය. අපිට තියෙන ක්‍රමයක් තමයි අපිට තියෙන තැනක් තමයි මෙන්න මෙහෙම. මේ බලන්නකො උදාහරණයක්. P ගම්ම්‍ය Q නිෂේධන P. එහෙනම් මෙයාලා උපකල්පනය කරනවා නිෂේධන Q වශයෙන්. එහෙමත් නැත්නම් P ගම්ම්‍ය නැත්නම් මෙම් ගම් නිෂේධන P ගම්ම්‍ය Q P එම නිසා Q. මේ හරිද මේ තර්ක දෙකම නෑ පුතේ. නාස්ති ප්‍රකාර රීතිය අස්ති ප්‍රකාර රීතිය වැරදිව යෙදීමක්. නාස්ති ප්‍රකාර නෙමේ අස්ති ප්‍රකාර රීතිය වැරදිව යෙදීමක් තමයි මේ අවස්ථා දෙකේදීම අපිට දකින්න පුළුවන් වෙන්නේ. එහෙමනම් මේ තර්ක දෙකම වැරදි. නිෂ්ප්‍රමාණ. පූර්වාංගය තමයි මෙතනට ගන්න. පක්ෂාවයවයේ විදියට එමත් නැත්නම් දෙවෙනි අවයව විදියට අපි ලබා ගන්නේ පූර්වාංගය. පූර්වාංගයේ වැරදි ලෙස භාවිතා කිරීම නිසා තමයි මේ ආභාසය ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේකට කියනවා පුතේ නිෂේධිත පූර්වාංගාභාසය. නිෂේධිත පූර්වාංගාභාසය. නිෂේධිත පූර්වාංගාභාසය. පූර්වාංගයේ වැරදි ලෙස භාවිතා කිරීම නිසා ඇතිවන ආභාසය. පැහැදිලිද වැඩේ? තේරුණා? අපරාංගයේ වැරදි ලෙස භාවිතා කරොත් අපරාංගාභාසය, පූර්වාංගයේ වැරදි ලෙස භාවිතා කරොත් පූර්වාංගාභාසය. හරි. ඊට පස්සේ නාස්ති අස්ති ප්‍රකාර රීතිය වැරදි ලෙස භාවිතා කර තිබීම. ඒකත් ආභාසයක්. දැන් හරිනම් නාස්ති අස්ති ප්‍රකාර රීතියට අනුව P වියෝජක Q කියලා වාක්‍යයක් තියෙනවා නම් මේ එක වියෝජක වාක්‍යයේ එක විකල්පයක විසංවාදයේ තියෙනවා නම් අපිට පුළුවන් අනෙක් විකල්පය තිබෙන ස්වරූපයෙන්ම ලියන්න. මේකනේ නාස්ති අස්ති ප්‍රකාර රීතිය. නේ? එක විකල්පයක විසංවාදයේ තියෙනවා නම් අනෙක් විකල්පය ඒ විදිහටම ලියන්න පුළුවන්. ඒක තමයි නාස්ති අස්ති ප්‍රකාර රීතිය. හැබැයි මේක යම් කෙනෙක් වැරදි ලෙස භාවිතා කළොත් මෙන්න මෙහෙම. P වියෝජක Q P එම නිසා නිෂේධන Q. දැන් මේ තර්කය හරිද? නාස්ති අස්ති ප්‍රකාර රීතිය නිවැරදිව භාවිතා කරලා තියෙනවද මෙතනදී? නැහැ. එහෙමනම් මේ විදිහට නාස්ති අස්ති ප්‍රකාර රීතිය යම් කෙනෙක් වැරදි ලෙස භාවිතා කළොත් එතන ඇති වෙනවා ආභාසයක්. නාස්ති අස්ති ප්‍රකාර රීතිය වැරදිව භාවිතා කිරීම කියන ආභාසය. පැහැදිලි? එහෙනම් තුනක් අඳුනගත්තා. මොකක්ද? පූර්වාංග නිෂේධ අපරාංගාභාසය, නිෂේධිත පූර්වාංගාභාසය සහ නාස්ති අස්ති ප්‍රකාර රීතිය වැරදිව යොදාගෙන තිබීම. පැහැදිලිද වැඩේ? ඔය ආභාස ටික ඇති වෙන්නේ පුතේ. ඔය ආභාස තුනම ඇති වෙන්නේ ප්‍රස්තුත කලණය කියන තර්ක ක්‍රමයේදී. කියන්නේ ව්‍යුත්පන්න, සත්‍ය චක්‍ර, සතතා රුක් සටහන් ක්‍රමය ආදී තර්ක ක්‍රමයන් තුල තමයි මේ ආභාස ටික ඇති වෙන්නේ. හරි? ඊට පස්සේ අපි එනවා අනුමානයන්ගේ ආභාසයන් වලට. මම බලන්නකෝ. අව්‍යවහිත අනුමානය තුල හටගන්නා ආභාස. අව්‍යවහිත අනුමානය තුල හටගන්නා ආභාස. අව්‍යවහිත අනුමානය කිව්වහම මොකද්ද පුතේ අපි ගණන් ගන්න අව්‍යවහිත අනුමානය කියලා කියන්නේ? මොකද්ද අව්‍යවහිත අනුමානය කියලා කියන්නේ? අව්‍යවහිත අනුමානයේ ප්‍රධාන තර්ක ක්‍රම දෙකක් අයිති වෙනවා. මොකක්ද? ප්‍රතියෝගය සහ
ආනයනය කියන තර්ක ක්‍රම දෙක. ප්‍රතියෝගය සහ ආනයනය කියන තර්ක ක්‍රම දෙක. එතකොට ප්‍රතියෝගයේදී අපිට ප්‍රතියෝගයන් කීයක් තියෙනවද පුතේ? ප්‍රතියෝගයේදී අපිට ප්‍රතියෝගයේ පාඩමේදී ප්‍රතියෝගයන් කීයක් තියෙනවද? ප්‍රත්‍යනික, උපප්‍රත්‍යනික, උපාශ්‍රයන සහ විසංවාදී. උපාශ්‍රයන සහ විසංවාදී හතරක් තියෙනවා. එතකොට යම් කෙනෙක් මේ ඕනෑම ප්‍රතියෝගයක් වැරදි ලෙස භාවිතා කරලා තර්කය නිෂ්ප්‍රමාණ කරගත්තොත්, යම් කෙනෙක් මේ ඕනෑම අවස්ථාවක් වැරදි ලෙස භාවිතා කරලා තර්කය නිෂ්ප්‍රමාණ කරගත්තොත් එතන ඇති වෙනවා ආභාස. එහෙනම් අයථා ප්‍රත්‍යනික ආභාසය, අයථා උපප්‍රත්‍යනික ආභාසය, අයථා උපාශ්‍රයන ආභාසය, අයථා විසංවාදී ආභාසය. හරි. එතන ආභාස හතරක් තියෙනවා. ප්‍රතියෝගී යම් කෙනෙක් ප්‍රතියෝග තර්කයක් වැරදි ලෙස භාවිතා කළොත් එතන ඇති වෙනවා ආභාසයක්. මේ ආභාස හතරම එතන ඇති විය හැකියි. පැහැදිලි තේරුණා? ඊට පස්සේ අව්‍යවහිත අනුමානයේ තියෙන අනිත් අනුමාන වර්ගය මොකක්ද? මොකක්ද අනිත් අනුමාන වර්ගය? අනිත් අනුමාන වර්ගය ප්‍රස්තුත ආනයනය. ප්‍රස්තුත ආනයනය. ආනයනයන් අපිට කීයක් තියෙනවද පුතේ? ආනයනයන් කීයක් අපිට තියෙනවද? අපිට ආනයනයන් කීයක් තියෙනවද? 7ක් තියෙනවා. මොනවද ඒ තියෙන ආනයනයන් 7? ප්‍රතිවර්තනය, පරිවර්තනය, පරස්ථාපනය, ප්‍රතිලෝමනය, ප්‍රතිවර්තිත පරිවර්තනය, ප්‍රතිවර්තිත පරස්ථාපනය සහ ප්‍රතිවර්තිත ප්‍රතිලෝමනය. ඔන්න ඔය ආනයනයන් ක්‍රම 7ම අපිට තියෙනවා. හරි. එතකොට මේ ආභාස මේ ඕනෑම 7කින් එකක් හරියට අපි කළේ නැත්නම් එතන ඇති වෙනවා ආභාසයක්. අපි මේවා දන්නේ ඈ. මේවා ටික අපි ඉක්මනට කතා කරගෙන යන්න. ඔන්න බලන්න ආයතා ප්‍රතිවර්තන ආභාසය. අවයව ප්‍රස්තුතෙහි වාච්‍ය වාචකයේ වෙනස් නොකොට වාචකයේ නිෂේධනය කොට එහි ගුණය වෙනස් කර ප්‍රමාණය වෙනස් නොකර අර්ථයෙන් සමාන නාප්‍රස්තුතයක් ලබා ගැනීම මෙහිදී සිදු වේ. මේ අනුව මේ එක් ක්‍රීතියක් හෝ උල්ලංඝනය කර ඇතනම් ආයතා ප්‍රතිවර්තන ආභාසය ඇති වෙනවා. ප්‍රතිවර්තනයේට පුතේ අපිට රීති තුනක් තියෙනවා. මොකද්ද ප්‍රතිවර්තනයේට තියෙන රීති තුන? වාචකයේ නිෂේධනය කරන්න, ගුණය වෙනස් කරන්න, ප්‍රමාණය වෙනස් කරන්න එපා. එන අපිට තියෙන රීති තුනක්. මේ රීති තුනෙන් එක් ක්‍රීතියක් හෝ යම් කෙනෙක් උල්ලංඝනය කර ඇතනම් එතන ඇති වෙනවා ආභාසයක්. මෙතන දීලා තියෙනවා උදාහරණයක් බලන්නකො පුතේ. සියලු මල් ලස්සන වේ. එම නිසා කිසිම මලක් ලස්සන නොවේ. සියලු මල් ලස්සන වේ. එම නිසා කිසිම මලක් ලස්සන නොවේ. සියලු මල් ලස්සන වේ. එම නිසා කිසිම මලක් ලස්සන නොවේ. දැන් මෙතන තියෙනවා රීති තුනක්. ඒ රීති තුනෙන් එක් ක්‍රීතියක් හෝ උල්ලංඝනය කළ ඇතනම් මේ තර්කය වැරදි. මොනවද රීති තුන? වාචකයේ නිෂේධනය කරන්න. මාර්ගයේ පුදපු ගමන් කාපු යකා වාචකයේ නිෂේධනය කරලා නැහැ. ලස්සන නොවන්නේ කළ යුතුයි, ලස්සන නොවන්නේ කරලා නැහැ. එන එක රීතියක් බිඳ වැටිලා. එහෙනම් මේ රීතිය පුතේ මේ තර්කය රීතියෙන් උල්ලංඝනය කර ඇති නිසා නිෂ්ප්‍රමාණයි සහ මේ තර්කය තුළ ඇති වෙනවා ආභාසයක්. මොකක්ද ඇති වෙන ආභාසය? අයථා ප්‍රතිවර්තන ආභාසය. අයථා ප්‍රතිවර්තන ආභාසය. අයථා හැසිරීම. මොකද අයථා වැරදි ප්‍රතිවර්තනයක්. අයථා වැරදි ලෙස භාවිතා කිරීම. අයථා ප්‍රතිවර්තනය. ඒක අපි එහෙම තේරුම් ගන්න. අයථා ප්‍රතිවර්තන. පැහැදිලි? එතකොට ඊළඟට තියෙනවා පරිවර්තන. පරිවර්තනයේ තියෙනවා රීති තුනක්. මොනවද පරිවර්තනයේ තියෙන රීති තුන? කවුරු හරි කියන්නකෝ මට පරිවර්තන රීති තුන. මොනවද පරිවර්තන රීති තුන? මොනවද පරිවර්තන රීති තුන?
මොකද පරිවර්තන රීති තුන? වාචකයේ මාරු කරන්න, ආය ගුණය වෙනස් නොකරන්න, අව්‍යාප්ත පද ව්‍යාප්ත නොකරන්න. අපිට තියෙනවා රීති තුනක්. මොනවද? වාචකයේ මාරු කරන්න ඕනේ, ගුණය වෙනස් කරන්න බෑ, අව්‍යාප්ත පද ව්‍යාප්ත කරන්නත් බෑ. මේ රීති තුනක් තියෙනවා කියලා මතක තියෙනව නේද? පාඩම් තියෙන්න ඕනේ ළමයි ඈ. ඒ පාඩම් තියෙන්න ඕනේ ළමයි ඈ. හරි? හා. එහෙනම් අපිට දෙනවා ඔන්න පුතේ පරිවර්තනය කරන්න ප්‍රස්තුතයක්. සියලු මල් පියකරු වේ. සියලු මල් පියකරු වේ. මම මේක පරිවර්තනය කරනවා මෙන්න මෙහෙම. කිසිම පියකරු දෙයක් මලක් නෑ. අපි මේ ගමු මෙහෙම. සමහර පියකරු දේ මල් වේ. සමහර පියකරු දේ මල් වේ. right. එතකොට මේක i එකක් බවට පත් වෙලා තියෙන්නේ පරිවර්තනය කරනකොට. දැන් මෙතන අපිට තිබුණා රීති තුනක්. වාචකයේ මාරු කරන්න. මම මෙතන වාචකයේ මාරු කරලා තියෙනවා. ගුණය වෙනස් කරලත් නැහැ. ඊට පස්සේ අව්‍යාප්ත පද ව්‍යාප්ත කරලත් නැහැ. මේක සප්‍රමාණ. නේ? දැන් මම මොකද කරලා තියෙන්නේ? වාචකයේ මාරු කරලා තියෙනව නේද? ඔන්න වාච්‍ය මල් කියන එක වාචකයේ බවට පත් වෙලා, පියකරු වාචකයේ කියන එක වාච්‍ය බවට පත් වෙලා. ගුණය වෙනස් වෙලා නැහැ. වේ විදිහටම තියෙනවා. අව්‍යාප්ත පද ව්‍යාප්ත වෙලත් නැහැ. ඒතර මේක සප්‍රමාණයි. හැබැයි යම් කෙනෙක් ඒ ප්‍රස්තුතයක පරිවර්තනයේ විදිහට මෙන්න මෙහෙම එකක් ගත්තොත්, කිසිම පියකරු දෙයක් මලක් නොවේ. කිසිම පියකරු දෙයක් මලක් නොවේ. මෙන්න මෙහෙම නිගමනයක් ගත්තොත් එතන උල්ලංඝනය වෙනවා රීතියක්. මොකක්ද? ගුණය වෙනස් නොකරන්න කියන රීතිය. වේ නොවේ විදිහට අපිට ගන්න බෑ. ගුණය වෙනස් කරන්න බෑ. එහෙනම් ඇති වෙනවා පුතේ අයථා පරිවර්තන ආభాසය. පරිවර්තන රීතියකින් එක් රීතියක් උල්ලංඝනය කරලා එතන ඇති වෙනවා අයථා පරිවර්තන ආభాසය. පැහැදිලි වැඩේ? නිරූපකට කියන්න වෙනවා මේ සිග්නල් කණුවක් දාගනින් කියලා. අර ගමේ ළමයි ඔයාලා දැක්කද ඇඩ් එකක් යනවා නේ? කට වහිනවලු. නිලුකට වහිනවලු. මේ නිලුකට කරන්න වෙන මොකක්ද දන්නවද? අර මම දැක්කා මේ සීයේකේ පොඩි ප්‍රවෘත්තියක් දානවා කොහරි ගමක ළමයි වගේ. ඒ ළමයි මේ සිග්නල් ගන්න මේ කැලේ මැද්ද යනවා ගලක් උඩට. නිලුකටත් ඒ වගේ දෙයක් කරලා ඉතින් මේ සිග්නල් කණුවක් ගේ ළඟින් දාගන්න වෙනවා. ගේ ළඟ සිග්නල් කණුවක් තියනවලු සර්. ගේ ළඟ තියෙන්නත් බෑ පුතේ. ළඟ පාමුල තිබ්බම සිග්නල් අහුවෙන්නේ නැහැ නේ. පොඩ්ඩක් දුර තියෙන්න ඕන. එතකොට තමයි හරියන්නේ. ගේ ළඟ තියෙන්නත් බෑ. ගේ ළඟ තියෙන්නත් බෑ. ඉතින් පොඩ්ඩක් දුර තියෙන්න. නේ? හරි. හරි. එතකොට ඔන්න අයථා ප්‍රතිවර්තන ආభాසය, අයථා පරිවර්තන ආభాසය. දැන් මම ඊළඟ ඒවා කතා කරන්න යන්නේ නැහැ. ඔබ දන්නවා ඒක. මම ඊළඟ ඒවා කතා කරන්න යන්නේ නැහැ. ඔබ දන්නවා ඒක. මොනවද? දැන් පුතේ ප්‍රතිවර්තනයේ නිවැරදි ලෙස කරලා නැත්නම් අයථා ප්‍රතිවර්තන ආభాසය ඇති වෙනවා. පරිවර්තනයේ නිවැරදි ලෙස කරලා නැත්නම් රීති උල්ලංඝනය කරලා නම් අයථා පරිවර්තන ආభాසය ඇති වෙනවා. පරස්ථාපනයේ නිවැරදිව කරලා නැත්නම් අයථා පරස්ථාපන ආభాසය ඇති වෙනවා. ප්‍රතිලෝමනයේ නිවැරදි ආකාරයෙන් කරලා නැත්නම් අයථා ප්‍රතිලෝමන ආభాසය ඇති වෙනවා. ඊට පස්සේ ප්‍රතිවර්තිත පරිවර්තනයේ, ප්‍රතිවර්තිත පරස්ථාපනයේ, ප්‍රතිවර්තිත ප්‍රතිලෝමනයේ මෙන්න මේ කියන අවස්ථාත් නිවැරදි ලෙස කරලා නැත්නම් එතන ඇති වෙනවා පුතේ මේ කියන ආభాසය. අයථා ප්‍රතිවර්තන පරිවර්තන ආభాසය, අයථා ප්‍රතිවර්තිත පරස්ථාපන ආభాසය සහ අයථා ප්‍රතිවර්තිත ප්‍රතිලෝමන ආభాසය. පැහැදිලිනේ වැඩි? සරල කාරණා. මතක තියාගන්න. ඔළුවට දාගන්න. අපරාංගාභාසය, නිෂේධ පූර්වාංගාභාසය, නාස්ති අස්ති ප්‍රකාර රීතිය වැරදි ලෙස භාවිතා කර තිබීම. මෙතන කිව්වා
आयता प्रतिवर्तन आयता परिवर्तन आयता परस्तापन आयता प्रतिलोमन आयता प्रतिवर्तित परिवर्तन आयता प्रतिवर्तित परस्तापन आयता प्रतिवर्तित प्रतिलोमन පැහැදිලි ඊළඟට අපි යනවා ඔන්න ආනයනයේදී ඇතිවන ආභාස දැන් අපි යනවා පුතේ ව්‍යවහිත අනුමානයේදී ව්‍යවහිත අනුමානය කියන්නේ මොන තර්කයේදීද ව්‍යවහිත අනුමානය කියන්නේ මොන තර්කයේදීද සංවාක්‍ය තර්කයේදී ඇතිවෙන ආභාස සංවාක්‍ය තර්කයේදී ඇතිවෙන ආභාස මොනවද එහෙම ඇතිවන සංවාක්‍ය තර්කයේදී ඇතිවන ආභාස පළවෙනි රීතිය මොකද්ද පළවෙනි රීතිය පළවෙනි රීතිය තමයි ප්‍රශ්න තුනක් තිබිය යුතුයි ඒකෙන් ආභාසයක් ඇති වෙනවද නැහැ දෙවෙනි රීතිය දෙවර බැගින් යෙදුණු පද තුනක් තිබිය යුතුයි මොකද සංවාක්‍ය දෙවෙනි රීතිය පුතේ දෙවර බැගින් යෙදුණු පද තුනක් තිබිය යුතුයි එතකොට යම් කිසි තර්කයක දෙවර බැගින් යෙදුණු පද තුනක් නැතිව පද දෙකක් පමණක් ඒ සංවාක්‍ය තුල යෙදී තිබුණොත් එතන ඇති වෙනවා අපි කියන විදිහට ද්විපද ආභාසය පද තුනක් නෑ එතන තියෙන්නේ පද දෙකක් පමණයි බලන්නකො මේ උදාහරණෙ පුතේ ඔන්න එක පදයක් ළමුන් අනිත් පදේ මොකක්ද දාර්ශනිකයින් පද දෙකයි තියෙන්නේ මේ ළමුන් ළමයෙක් ඔන්න එක පද වර්ගයක් ආයෙ තියෙනවා තව පද වර්ගයක් මේ බලන්න දාර්ශනිකයින් පද දෙකක් පමණයි මෙතන තියෙන්නේ දාර්ශනිකයින් දෙවර බැගින් යෙදුණු පද තුනක් නෑ පද තුනක් තියෙන්න ඕනේ සංවාක්‍ය තර්කයේ මෙතන පද තුනක් නෑ මෙතන තියෙන පද දෙකක් පමණයි එහෙමනම් මෙතන ඇති වෙනවා ආභාසයක් එහෙම නැත්නම් මේ තර්කයේ නිෂ්ප්‍රමාණයි ඇති වෙනවා ආභාසයක් දෙවර බැගින් යෙදුණු පද තුනක් තිබිය යුතුයි කියන රීතිය උල්ලංඝනය කරලා ද්විපද ආභාසය උද්ගත වෙනවා පැහැදිලි වැඩේ හරිද ද්විපද ආභාසය මේවා අපි දන්නවා මගේ ළමයි හරි බුද්ධිමත් ළමයි ඉන්නේ එයාලා දන්නවා මේවා ඒවා මං හාර අවසන් හොයන්න යන්නේ නැහැ හරි ඊට පස්සේ චතුෂ්පද ආභාසය මොකද වෙන්නේ පුතේ දෙවර බැගින් යෙදුණු පද තුනක් තිබිය යුතුයි යන රීතිය උල්ලංඝනය කරලා මෙතන තියෙනවා පද හතරක් මොනවද මේ පද හතර මේ බලන්නකො පුතේ මෙතන නළුවන් එකයි ඊට පස්සේ නළුවන් ඔන්න දෙපාරක් නම් යෙදිලා හරි කියමුකෝ ඊට පස්සේ ආයෙ පදයක් තියෙනවා ගායකයින් තියෙනවා ඔන්න ගායකයිනුත් දෙපාරක් යෙදිලා හැබැයි බලන්න ශිෂ්‍යයින් ඔන්න තුනයි ඔන්න පද තුනක් යෙදුනා ශිෂ්‍යයින් ආයෙ තියෙනවා තව අලුත් පදයක් මොකක්ද මේ අලුත් පදය ගීත රචකයින් මොකක්ද මේ අලුත් පදකය ගීත රචකයින් එහෙනම් මෙතන පද හතරක් තියෙනවා පුතේ නළුවන් ගායකයින් ශිෂ්‍යයින් සහ ගීත රචකයන් සංවාක්‍ය තර්කයක පද හතරක් තියෙන්න බෑ එතන ඇති වෙනවා ආභාසයක් චතුෂ්පද ආභාසය පද හතරක් ඇති බැවින් එතන ඇති වෙනවා ආභාසයක් චතුෂ්පද ආභාසය අපි කියන්නේ චතුරාංගනී සේනාව කියලා at අස්රිය පාබල චතුෂ්පද ආභාසය එහෙනම් මෙතන ඇති වෙනවා එක්තරා ආභාසයක් ද්විපද ආභාසය මෙතන ඇති වෙනවා චතුෂ්පද ආභාසය මේ අපි දන්නවා right ඊළඟට බහුපද පද තුනක් තිබිය යුතු රීතිය උල්ලංඝනය කළා පද හතරකට වඩා තර්කය තුල තිබුණා නම් එතන ඇති වෙනවා බහුපද ආභාසය දැන් මෙතන බලන්නකො පුතේ මෙතන තියෙනවා පද හතරකට වඩා සිව්පාවුන් එකයි හරි ඊට පස්සේ උරගයින් දෙකයි සතුන් තුනයි මම පාඩින්ම ගන්නම් සිව්පාවුන් අපි ගත්තා මාංශ භක්ෂක හතරයි සිව්පාවුන් උරගයන් සතුන් මාංශ භක්ෂක ආයින්නවා පහක් මෙන්න පක්ෂී මෙතන පුතේ දෙවර බැගින් යෙදුණු පද තුනක් නෑ පද පහක් තියෙනවා සිව්පාවුන් උරගයන් සතුන් පක්ෂීන් සහ මාංශ භක්ෂක එහෙමනම් මෙතන ඇති වෙනවා ආභාසයක් බහුපද ආභාසය
දෙවන බැගින් යෙදුණු පද තුනක් තිබිය යුතු කී රීතිය උල්ලංඝනය කරලා බහුපද ආభాසයේ උද්ගත වී ඇත. පැහැදිලි වැඩේ. එහෙනම් ද්විපද චතුෂ්පද සහ බහුපද දෙවෙනි රීතිය උල්ලංඝනය කිරීමෙන් තර්ක ශාස්ත්‍රයේදී සංවාක්‍ය තර්කයේදී ඇතිවන ආభాස තුනක්. දෙවෙනි රීතිය උල්ලංඝනයෙන් ආభాස තුනක් ඇති වෙනවා. ඊළඟට අව්‍යාප්ත මධ්‍ය පද ආభాසය. අපි දැන් කතා කරොත් පුතේ මෙන්න මෙතන සංවාක්‍ය තර්කයේ සියලු සංගීතඥයින් කලාකරුවන් වෙයි. මම ඒකේ තාර්කික රාමුව විතරක් දාගන්නම්. තර්කය ලියන්න යන්නේ නැහැ. ඈ සියලු සංගීතඥයින් කලාකරුවන් වෙයි, සියලු අහිංසකයන් කලාකරුවන් වෙයි. එම නිසා සියලු අහිංසකයන් සංගීතඥයින් වෙයි. මම තාර්කික රාමුව විතරක් දාගන්නවා. ප්‍රශ්න තුනම ඒ ප්‍රශ්න තුනක්. දෙවෙනි ප්‍රකාරයට අනුව මධ්‍ය පදයේ පිහිටා ඇත. දෙවෙනි ප්‍රකාරයට අනුව මධ්‍ය පදයේ පිහිටා ඇත. එන පද ව්‍යාප්ත දා ගන්නවා ව්‍යාප්තයි අව්‍යාප්තයි ව්‍යාප්තයි අව්‍යාප්තයි ව්‍යාප්තයි අව්‍යාප්තයි. ප්‍රස්තුත තුනම ප්‍රතිජානනයි. ඒ නිසා අපි ලියා ගන්නවා ප්‍රජා 1 2 3 4 5 6යි 4 කොටස් 2යි SP. මෙහෙම තාර්කික රාමුවක් හදා ගන්න පුළුවන් වුණා කියන්නම 1 2 රීතීන් දෙක හරිය කියන එක. තුන්වෙනි රීතිය මොකක්ද? මධ්‍ය පදයේ එක්වරක්වත් ව්‍යාප්ත විය යුතුයි. සාධ්‍ය අවයවයේදීවත් පක්ෂ අවයවයේදීවත් මධ්‍ය පදයේ ව්‍යාප්ත වෙලා නැහැ. එහෙනම් මෙන්න තුන්වෙනි රීතිය උල්ලංඝනය වෙනවා. දා ගන්නවා 4ක් පල්ලේ. 4 කොටස් 2යි. මෙන්න ව්‍යාප්තයි සාධ්‍ය පදයේ අවයවවලදී පක්ෂ පදයේ සාධ්‍ය පදයේ අවයවවලදී ව්‍යාප්තයි නිගමනයේදී අව්‍යාප්තයි. ව්‍යාප්ත වුණා ව්‍යාප්ත වෙච්ච එක අව්‍යාප්ත කරන්න පුළුවන්. S ව්‍යාප්තයි ඒ කියන්නේ පක්ෂ අවයවයේ පක්ෂ පදයේ ව්‍යාප්තයි පක්ෂ නිගමනයේදී පක්ෂ පදයේ ව්‍යාප්තයි. එහෙනම් පහත් හරි හයත් හරි. එහෙනම් එක රීතියක් උල්ලංඝනය වෙනවා. මොකක්ද? මධ්‍ය පදයේ එක්වරක්වත් ව්‍යාප්ත විය යුතුයි කියන රීතිය උල්ලංඝනය වෙනවා. ඒ නිසා මෙතන ඇති වෙනවා ආభాසයක්. මොකක්ද? අයථා මධ්‍ය පද ආభాසය. අයථා මධ්‍ය පද ආభాසය. පැහැදිලි? මේවා අපි දන්නවා. අපි ඉක්මනට කතා කරමු. ඊට පස්සේ ආයතා සාධ්‍ය පද සහ ආයතා පක්ෂ පද ආభాස. මොකද එතන තිබෙන්නේ? මොකද හතරවෙනි රීතිය? අවයවවලදී අව්‍යාප්ත වූ පද නිගමනයේදී ව්‍යාප්ත නොකළ යුතුය. මෙන්න බලන්න පුතේ පළවෙනි තරකෙ මම ගන්නම්කෝ මේ උදාහරණය තුල තියෙන. මේ උදාහරණය තුල තියෙන පළවෙනි තරකෙ මම ගන්නම්කෝ. ඔන්න තියෙනවා EE නිගමනයේ SP අනිවාර්යයෙන්ම වාචක SP බවට පත් වෙනවා. SM MP ව්‍යාප්තයි අව්‍යාප්තයි ව්‍යාප්තයි ව්‍යාප්තයි ප්‍රතිජානන ප්‍රතිෂේධන 1 2 3 4 5යි 6යි 1 2 හරි මධ්‍ය පදයේ එක්වරක්වත් ව්‍යාප්ත විය යුතුයි. සාධ්‍ය අවයවයේදී පක්ෂ අවයවයේදී මධ්‍ය පදය ව්‍යාප්තව පවතී. 4 කොටස් 2යි SP සාධ්‍ය පදයට සහ පක්ෂ පදයට. ඔන්න සාධ්‍ය පදයේ අවයවයේදී අව්‍යාප්ත වෙලා නිගමනයේදී ව්‍යාප්ත වෙලා එහෙම වෙන්න බෑ. ඊට පස්සේ පක්ෂ පදයේ අවයවයේදී ව්‍යාප්ත වෙලා නිගමනයේදී ව්‍යාප්ත වෙනවා. ඒක හරිය 5ත් හරිය 6ත් හරිය. එහෙනම් එක රීතියක් උල්ලංඝනය වෙනවා. මොකක්ද? අවයවවලදී අව්‍යාප්ත වූ සාධ්‍ය පදයේ නිගමනයේදී ව්‍යාප්ත වීම කියන අවස්ථාව. ඒතර මේ සංවාක්‍ය තර්කයේ නිෂ්ප්‍රමාණයි. ඒ නිසා අපි තීරණය කරනවා පුතේ මෙතන ඇති වෙනවා ආభాසයක්. අයථා අව්‍යාප්ත නෙමෙයි අව්‍යාප්ත මධ්‍ය පද ආభాසය. අව්‍යාප්ත මධ්‍ය පද සාධ්‍ය පද සහ පක්ෂ පද ආభాසයට පාවිච්චි කරන්නේ අයථා. පටල ගන්න එපා. පටල ගන්න එපා. වැරදි ඔයාලා ලිව්වොත් අව්‍යාප්ත සාධ්‍ය පද ආభాසය කියන. අව්‍යාප්ත සාධ්‍ය පද නෙමෙයි අයථා සාධ්‍ය පද ආభాසය. ප්‍රාදෘත වැඩේ අයථා සාධ්‍ය පද ආభాසය. ඊළඟට අයථා පක්ෂ පද ආభాසයත් එහෙමයි. අයථා පක්ෂ පද ආభాසයත් එහෙමයි. අපි හිතමු අවයවයේදී පක්ෂ පදය අව්‍යාප්ත වෙලා නිගමනයේදී ව්‍යාප්ත වුණා කියන. අවයවයේදී පක්ෂ පදය අව්‍යාප්ත වෙලා මෙන්න පක්ෂ පදය අව්‍යාප්තයි අවයවවලදී නිගමනයේදී ව්‍යාප්තයි. එහෙනම් S උල්ලංඝනය වෙනවා. අයථා පක්ෂ පද ආభాසය ඇති වෙනවා. අයථා පක්ෂ පද ආభాසය ඇති වෙනවා. පැහැදිලිද වැඩි? මේ අපි දන්න. පැහැදිලිද වැඩි? ඔතනින් අවසන් වෙනවා රූපික ආభాස. එහෙනම් මොනවද රූපික ආభాස මතක් කරන්න බලන්න. නිගාමී තර්කයක් තුල ඇතිවන
සප්‍රමාණ වේශයෙන් පෙනී සිටින නමුත් නිෂ්ප්‍රමාණ වන තර්කයකට තමයි අපි කියන්නේ ආభాසයක්. එතකොට මේ රූපික ආభాසයක් ඇති වෙන්නේ පුතේ නිගාමී තර්කයක් තුලදී. යම් කිසි තර්කයක් නිෂ්ප්‍රමාණ නම් එතන ඇති වෙනවා අනිවාර්යයෙන්ම ආభాසය. එහෙම ඇතිවන ආభాස කොටස් කිහිපයක් තියෙනවා. අපරාංග ආభాසය, නිෂේධිත පූර්වාංග ආభాසය, නාස්ති අස්ති ප්‍රකාර රීතිය වැරදි ලෙස භාවිතා කර තිබීම, ආයේ ප්‍රස්තුත ප්‍රතියෝගය තුලදී අයතා ප්‍රත්‍යනික ආభాසය, අයතා උපප්‍රත්‍යනික ආభాසය, අයතා උපාශ්‍රයන ආభాසය, අයතා විසංවාදී ආభాසය. ප්‍රස්තුත ආනයනයේදී ඇති වෙනවා අයතා ප්‍රතිවර්තන ආభాසය, අයතා පරිවර්තන ආభాසය, අයතා පරස්ථාපන ආభాසය, අයතා ප්‍රතිලෝමන ආభాසය, අයතා ප්‍රතිවර්තිත පරිවර්තන ආభాසය, අයතා ප්‍රතිවර්තිත පරස්ථාපන ආభాසය, අයතා ප්‍රතිවර්තිත ප්‍රතිලෝමන ආభాසය. සංවාක්‍ය තර්කයේදී අපිට ඇති වෙනවා ආభాස ටිකක්ම ද්විපද ආభాසය, චතුෂ්පද ආభాසය, බහුපද ආభాසය, අව්‍යාප්ත මධ්‍යපද ආభాසය, අයතා සාධ්‍ය පද ආభాසය, අයතා පක්ෂපද ආభాසය. එහෙනම් මෙතන තියෙනවා පුතේ ආభాස කීයක්ද? 18ක්. නිගාමී තර්ක පද්ධතියක් තුල රූපික ආభాස තියෙනවා 18ක්. ඒවා ඔයාලා දන්නවා. අපේ ළමයි දන්නවා. දැනුවත් බුද්ධිමත් ඈ. නිගාමී තර්ක ශාස්ත්‍රය තුල ඇතිවන රූපික ආభాස වර්ග 18ක් පවතී. හරි? right. එහෙනම් ඔන්න අලුත් කොටස. මොකද මෙතන වෙන්නේ? නරූපික ආభాස. මොකද නරූපික ආభాස වලදී වෙන්නේ? මම කිව්වා පුතේ රූපික ආభాස ඇති වෙන්නේ නිගාමී තර්කය තුලදී. නරූපික ආభాස ඇති වෙන්නේ සාමාන්‍ය එදිනෙදා ව්‍යවහාරික ජීවිතය තුලදී. ඒ කියන්නේ අපි ජීවත් වෙන ලෝකයේ ඇති වෙන ඒවා. නේ? අපි ජීවත් වෙන ලෝකයේ ඇති වෙන ඒවා. අපි ජීවත් වෙන ලෝකයේ ඇති වෙන ඒවා. ඒවට මොනවද කියන්නේ? රූපික නෙමෙයි නරූපික ආభాස. නරූපික ආభాස. රූපික නොවන සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී ඇතිවන ආభాස. පැහැදිලිනේ? අප්පාරසි පොඩි කේස් එකක් කොහොම ඉන්න හරි එතකොට පුතේ රූපික ආభాස ඇති වෙන්නේ නිගාමී තර්කය තුලදී. නරූපික ආభాසය ඇති වෙන්නේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ තුලදී. සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ තුලදී. හරි? එතකොට මේ රූපික ආభాස නෙමෙයි නරූපික ආభాස රාශියක්ම පුතේ අපේ තර්ක ශාස්ත්‍රය තුල හම්බ වෙනවා. එහෙනම් නරූපික තර්ක ආభాසයක් කියන්නේ වියුක්ත චින්තනයෙන් බැහැර සිද්ධි වාචක කරුණු ඇසුරින් නිගමනය කරා ඒම නරූපික පද්ධතියක සිදු වේ. එදී නිගමනයේ බලංගුතාවයේ රඳා පවතින්නේ අවයවය ලෙස ඉදිරිපත් වන කරුණු වල අදාළත්වය, ප්‍රබලතාවය සහ වාස්තවික බව වැනි කරුණු මතය. අපි මේ හැම තර්කයකදීම කළේ මොකක්ද? තාර්කික රීතීන් අනුගමනය කිරීමක්. නේ? එතකොට සංවාක්‍ය තර්කයේ සංවාක්‍ය වලට අදාළව රීති හයක් තියෙනවා. ඊළඟට ප්‍රස්තුත ආනයනයට අදාළව රීති ටිකක් තියෙනවා. ව්‍යුත්පන්න වලට අදාළ රීති ටිකක් තියෙනවා. ආభాස වලට අදාළ රීති ටිකක් තියෙනවා. හැබැයි මෙතන නරූපික ආభాසයකදී සිද්ධ වෙන්නේ පුතේ අවයවයකුත් නිගමනයකුත් තියෙනවා. අවයවයක් එම නිසා නිගමනයක් තියෙනවා. එතකොට මේ නරූපික ආభాසයකදී අපි සලකන්නේ පුතේ අවයවය කොයිතරම් දුරට නිගමනයට ගැලපෙනවාද කියන තත්ත්වෙ මත. අවයවය කොයිතරම් දුරට නිගමනයට ගැලපෙනවද? පළවෙනි කාරණාව අවයවය
නිගමනය ලබා ගන්න අදාළයිද? අවයවය නිගමනය ලබා ගන්න අදාළයිද? අවයවය නිගමනයට අදාළයිද? අදාළ නැති වෙන්න පුළුවන්. ඔතන නැති වෙනවා ආభాසය. තේරුම් ගන්න. ඊට පස්සේ නිගමනය ලබා ගැනීම සඳහා අවයවයේ තියෙන කරුණු ඇද්ද? ඒ කියන්නේ ප්‍රබලයිද? අවයවයේ කරුණු ප්‍රබල නැත්නම් අපිට මේ නිගමනය ලබා ගන්න බෑ. පැහැදිලි? ඊට පස්සේ අවයවයේ වාස්තවික නැත්නම් අපිට ඒත් නිගමනයක් ලබා ගන්න බෑ. මෙතනක් තියෙන පුතේ යම්කිසි තාර්කික බවක්. හරි. නිගමනය සනාථ කරගනු වස් ඉදිරිපත් කරන හේතුන් අවශ්‍ය හෝ සෑහෙන හේතුන් නොවීම, සාවද්‍ය හේතු වීම, හේතු මත වැනි හේතු මත මෙම ආభాස උද්ගත විය හැකියි. මෙම තර්කාභාසයන් පිළිබඳව මුලින්ම සිය අවධානය යොමු කළේ ඇරිස්ටෝටල්. ඇරිස්ටෝටල් තර්කාභාස ඉදිරිපත් කරලා තියෙනවා. එෙහිදී ඔහු ආభాස ක්‍රම දෙකක් ඉදිරිපත් කළා. ඇරිස්ටෝටල්ගේ අර ප්‍රතියෝගයට සම්බන්ධ ආభాසය මොකක්ද පුතේ? කවුරුන් කියන්නේ? ඇරිස්ටෝටල් ඉදිරිපත් කරපු ප්‍රතියෝගයට සම්බන්ධ ආభాසය මොකක්ද පුතේ? මොකක්ද ඒ ආభాසය? ඇරිස්ටෝටල් ඉදිරිපත් කරපු ප්‍රතියෝගයට සම්බන්ධ ආభాසය මොකක්ද ඒකට කියන්නේ? මතක් කරලා කවුරුහරි කියන්නේ? සත්භාවයේ පිළිබඳ සත්භාවයේ පිළිබඳ රූපික ආభాසය. එහෙමත් නැත්නම් තව වචනයක් කියන තව එකක් කියන තව මොකක් හරි මේ වෙන නමක් කියන්න. සත්භාවයේ පිළිබඳ රූපික ආభాසය. එහෙමත් නැත්නම් මේකට වචන ගොඩක් කියනවනේ. සත්භාවයේ පිළිබඳ රූපික ආభాසය, පැවැත්ම පිළිබඳ රූපික ආభాසය, වාච්‍ය පදයෙන් කියවෙන පදයට අර්ථයක් නොමැති බව කියවෙන ආభాසය. මේ ඕනෑම වචනයක් එකට භාවිත කළේ. ඒක ඉදිරිපත් කළේ පුතේ ඇරිස්ටෝටල්. ඒ ඉදිරිපත් කළේ කවුද? ඇරිස්ටෝටල්. එතකොට ඒ විදිහට ඇරිස්ටෝටල් ඉදිරිපත් කරපු නිරූපික ආభాස දෙකක් තියෙනවා. ශාබ්දික ආభాෂ මේක වර්ග කරනවා. ශාබ්දික ආభాෂ වර්ගය හේතු සාධකයන්ගේ දුබලතාවය නිසා ඇතිව සිදුවන ආభాස වර්ග. යනුවෙන් කාරක කාණ්ඩ දෙකක් යටතේ ආభాස 13ක් පමණ ඉදිරිපත් කළා. දැන් ඔක බහුවර්ණ වලට එන්න පුළුවන්. ඇරිස්ටෝටල් තර්කාභාෂ ඉදිරිපත් කළාද? නිරූපික තර්කාභාෂ. ඔව්. ඇරිස්ටෝටල් නිරූපික තර්කාභාෂ ඉදිරිපත් කළා. කීයක්ද? 13ක්. එයාගේ ප්‍රධාන කොටස් දෙකක් තිබ්බා. ප්‍රධාන කාණ්ඩ දෙකක්. ශාබ්දික ආభాෂය සහ හේතු සාධකයන්ගේ දුබලතාවය නිසා සිදුවන ආభాස කියන කොටස් දෙක. එහෙම නැත්නම් කාණ්ඩ දෙක. තේරුණා වැඩි? පසුව නූතන තර්ක ශාස්ත්‍රඥයින් විසින් ඒ ආభాස සතු පොදු ලක්ෂණ හෙවත් පෞල් සමානතාව මත පදනම්ව නිරූපික ආభాස වර්ග කර ඇත. දැන් ඇරිස්ටෝටල්ගේ තර්ක මේ ආభాස කර අපි කතා කරන්න අවශ්‍යතාවයක් නෑ. අපි කතා කරන්න ඕනේ මේ අලුතෙන් නූතන තර්ක ශාස්ත්‍රයේ ඇතුලේ නූතන තර්ක ශාස්ත්‍රඥයින් විසින් ඉදිරිපත් කරපු ආభాස මොනවාද කියන தත්ත්වය. හරි. එහෙනම් පුතේ මෙන්න වර්ග ටික. අර්ථාන්තර ආభాස හේවත් නොදාලත්වයේ පිළිබඳ ආభాස කාණ්ඩේ, දුබල උද්ගමනය පිළිබඳ ආభాස කාණ්ඩේ, සාවද්‍ය පූර්ව විනිශ්චයන් මත හටගන්නා ආభాස කාණ්ඩේ, සංදිග්ධතා ආభాස කාණ්ඩේ, භාෂා සාදෘශ්‍යමය ආభాස කාණ්ඩේ. මේ එක් ආభాස කාණ්ඩේ යටතේ ආభాස වර්ග කිහිපයක්ම තියෙනවා. එක එක වෙනස්. මේ බලන්නකෝ එහෙනම් නොදාල බව පිළිබඳ එහෙම නැත්නම් අර්ථාන්තර ආభాස කාණ්ඩයේ යටතේ ආభాස 6ක් තියෙනවා. තර්ජනාත්මක ආభాසය, දෛන මූල තර්කාභාසය, ජනෝද්වේදන තර්කාභාසය, පුද්ගලා ලම්බන තර්කාභාසය, යදුරුජා තර්කාභාසය. මේක කියවන්නේ යදුච්චා නෙමෙයි ඈ. එහෙම කියවන්න එපා. යදුරුජා තර්කාභාසය. ඊට පස්සේ අර්ථාන්තරා තර්කාභාසය. දුබල උද්ගමන ආభాස කාණ්ඩයේ යටතේ ආభాස 5ක් තියෙනවා. ආප්ත ප්‍රමාණ, අඥාන මූලික, විලෝම යදුරුචා, කාකතාලීය සහ න ගම්මතා. හරි. සාවද්‍ය පූර්ව විනිශ්චයන් නිසා ඇතිවන ආభాස වලට ආభాස ක්‍රම 3ක් තියෙනවා. සාධ්‍ය සම ආభాසය, බහු ප්‍රශ්න ආభాසය, අසත්‍ය ද්විධාකරණ ආభాසය. හරි. සංගීත ආభాසය යටතේ ආభాස 2යි, ශබ්ද චල සහ
වාක්‍ය චල. චල ඈ ජල එහෙම කියලා කියන්නේ හිටා. ශබ්ද ජලයි වාක්‍ය ජලයි. ඈ ඒක නිකන් ජල දල වෙනවා නේ. ඊට පස්සේ භාෂා සාදෘශ්‍යමය ආభాස කාණ්ඩය යටතේ ආభాස දෙකයි සමූහ ආభాසය සහ ඒකයික ආభాස. ඊළඟ ආభాස ගියක් තියෙනවද? 6යි 5යි 11යි 11යි 3යි 14යි 14යි 2යි 16යි 16යි 2යි 18යි. වැඩේ කියන්නේ රූපික ආభాසත් 18යි නිරූපික ආభాසත් 18යි. පැහැදිලිනේ? එහෙනම් මේ 18ම ඔබේ මතකයේ තිබිය යුතුයි. මේ ආభాස 18ම ඔබේ මතකයේ තිබිය යුතුයි. කටපාඩම් කරලා තියාගත්තත් කමක් නැහැ. හැබැයි අවබෝධය ඉතාම අත්‍යවශ්‍යයි. ඒකට හේතුව මම කියන්නේ. හරි. එහෙනම් අපි යනවා පළවෙනි ආభాස කාණ්ඩයට අර්ථාන්තර ආభాස හේවත් නොදාලත්වයේ පිළිබඳ ආభాස කාණ්ඩයට. හරි. දැන් මේකේ තියෙන පොඩි ගැටලුවක්. නොදාලත්වය. මම කිව්වනේ පුතේ අවයවයේ නිගමනයට ගැලපෙන්න ඕනි කියලා. නිගමනය ලබා ගන්න නම් අවයවය නිගමනයට අදාළ විය යුතුයි. අවයවයේ නිගමනයට අදාළ විය යුතුයි. යම් තැනකදී යම් නිගමනයක් අපි ලබා ගන්නකොට අවයවයේ නිගමනයට අදාළ නැත්නම් එතන ඇති වෙනවා නොදාලත්වයේ පිළිබඳ ආభాසය. ඇත්තටම එතන ඇති වෙන නොදාලත්වයේ පිළිබඳ ආభాසය නෙමෙයි අදාළත්වයේ පිළිබඳ ආభాසය. මේක ඉදිරිපත් කරන්නේ එල්.පී.ටී. ඥානේශ්වර හාමුදුරුවෝ. එල්.පී.ටී. ඥානේශ්වර හාමුදුරුවෝ මීට වසර කිහිපයකට කලින් 2017 අවුරුද්දේ අපවත් වෙනවා. හොරණ පන්සලක තමයි ඥානේශ්වර හාමුදුරුවෝ වැඩ සිටියේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් වශයෙන් සේවය කළා උන්වහන්සේ. අපිත් එක්ක සමීපව ඇසුරු කළා. ඕනෑම කටයුත්තකදී ඉස්සරහා හිටපු හාමුදුරුවෝ නමක් එල්.පී.ටී. ඥානේශ්වර හාමුදුරුවෝ කියලා කියන්නේ. වැඩේ කියන්නේ අපි විශ්වවිද්‍යාලයට ආවට පස්සේ පුතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී නම් ඔබ අනිවාර්යයෙන්ම අබෝධමු ශාස්ත්‍ර පීඨයට ඔබ තීරුණා ආර්ට් ඩිග්‍රිය කරා. කලා විෂය ධාරාව ඇතුළේ ඔබ කලා විෂය ධාරාව හදාරන්න පේරාදෙණියට එනවා. ඒ ආවම ප්‍රධාන විෂයන් තුනක් ඔබට තෝරාගත හැකියි. කැම්පස් එකේ තියෙන ආර්ට් ඩිග්‍රිය ඇතුළේ තියෙන ප්‍රධාන විෂයන් තුනක් තෝරගන්න පුළුවන්. ඒ විෂයන් තුනට අමතරව අනිවාර්යයෙන්ම කළ යුතු තවත් විෂයන් ටිකක් තියෙනවා. අපි ඒවට කියනවා සප්ලිමන්ටරි සබ්ජෙක්ට්. එහෙම නැත්නම් කම්පල්සරි සබ්ජෙක්ට්. කම්පල්සරි සප්ලිමන්ටරි කියන්නේ නැහැ. නැත්නම් අපි ඒවට කියනවා ෆවුන්ඩේෂන් සබ්ජෙක්ට්. FND කියලා තමයි අපි ඒව හඳුන්වන්නේ. ෆවුන්ඩේෂන් නිසා FND. එතකොට විශ්වවිද්‍යාලයට ආපු පළවෙනි වසරේ ළමුවෙක් ශාස්ත්‍ර පීඨයට ආපු පළවෙනි වසරේ ළමෙක් අනිවාර්යයෙන්ම කළ යුතු ෆවුන්ඩේෂන් කෝස් එකක් තමයි ලොජික්. ලොජික් කරලා ගියපු ළමයා ඒක A පාස් එකකින් A+ එකකින් පාස් වෙනවා. හැමෝම කරන්න එපා. දැන් තියෙන ලොජික් කියන්නේ ලොජිකල් තියරි. තර්කය සහ තාර්කික බුද්ධිය. ඒතර එතන තියෙනවා IQ එහෙම. ලොජික් කරපු ළමයා A+ එකකින් පාස් වෙනවා. ලොජික් නොකරපු ළමයා ඇන ගන්නවා. මම විශ්වවිද්‍යාලයට යන 2014 අවුරුද්දේ 2014 අවුරුද්දේ පුතේ අපිත් එක්ක ගියා 1000ක විතර බැච් එකක්. වැඩේ කියන්නේ 1000 ගියපු බැච් එකේ කොල්ලෝ හිටියේ 66යි. ශාස්ත්‍ර පීඨයට ඇතුළත් වෙච්ච අපේ බැච් එකේ කොල්ලෝ 66යි. අනිත් ඔක්කොම කවුද? කෙල්ලෝ. අනිත් ඔක්කොම ගැහැණු ළමයි කාන්තාව. අපිට ඉතින් එකාට 3-4 බැගින් හිටියා. නමුත් ඉතින් එකාට 3-4 බැගින් හිටියට අන්තිමට එකයි උරුමුනේ. අපේ උන්ගේ මගේ 3-4 දෙනා කවුරුරි ඩැගෙන කියලා. එහෙම අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ FND කෝස් එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ පුතේ. කැම්පස් එකට ආපුවාම. දැනටත් එහෙමයි ලොජිකල් තියරි දැන් තියෙන්නේ. අපේ මේ වයිෆ්ලා එහෙම තමයි කන්ඩක්ට් කරන්නේ. ප්‍රොෆෙසර් ආර්.ඩී. ගුණරත්න මහාචාර්ය ආර්.ඩී. ගුණරත්න ඔයාලගේ ඔයාලා කියවන විද්‍යාත්මක ක්‍රමයේ පොත නිල් පාට පොත එතුමා තමයි දැනට FND කෝස් එක හැන්ඩල් කරන්නේ අරගෙන යන්නේ. අපේ වයිපරේ තමයි ඇසිස්ටන්ට්. එතකොට මේක අනිවාර්යෙන් ළමයි කරන්න ඕනේ කැම්පස් එකට ආවට පස්සේ ලොජික් එක. කරපුන් ඉහෙලින්ම පාස් වෙනවා GPA එක උඩටම නගලා. නොකරපු උණ්ඩ පුතේ C F D ෆේල් ගොඩක් අය. essential
දැන් FND නෙමෙයිලු තියෙන්නේ essential in the ESS තියෙන්නේ. logic and logical reasoning. ඒක. එතකොට දැන් අපිට කලින් අවුරුද්දේ අපේ සින්නෝ ලොජික් කරා. ලොජික් කරපු උන්ගෙන් පුතේ උඹට කියන්න ලොජික් ඔය FND course එක FND foundation දැන් තියෙන ESS. FND course එක කරපු සින්නෝන්ගෙන් සීනියර් අයියලාගෙන් 80කට වැඩි දෙනෙක් මේ course එක fail F logic fail 80කට වැඩි. උන් ඊට පස්සේ second year එකේදී ආයෙ first year ආයෙ ඒක repeat ලියන්න ඕනේ පුතේ. හැබැයි එහෙම repeat ලියනකොට එයාට දෙන වැඩිම ලකුණ C+ එකක්. ඒකක් දෙන්නේ නැහැ. repeat වුණොත් විශ්වවිද්‍යාලයේදී ඔයාට ලැබිය හැකි වැඩිම ලකුණ C+. එච්චරයි. එතනින් ඉහළ යන්න බෑ. පාදලි හරි. එතකොට දැන් අපේ අවුරුද්දේ 80ක් විතර අපේ සීනියර් අවුරුද්ද 80ක් විතර ෆේල් වුණා. දැන් අපේ අවුරුද්දට ආවා. ඒ අවුරුද්දේ පුතේ සීනියර් අවුරුද්දේ අපිට කලින් අවුරුද්දේ හිටපු අයියලාගේ ලොජික් කෝස් එක කරලා තිබුණේ වෙන සර් කෙනෙක්. මම ඒ පුදුලා නම කියන්නේ නැහැ. අපේ අවුරුද්ද කලේ ඥානේශ්වර හාමුදුරුවෝ. අපේ අවුරුද්දේ අපිට FND කෝස් එක ලොජික් සබ්ජෙක්ට් එක කලේ ඥානේශ්වර හාමුදුරුවෝ. රිසල්ට් ආවා. මම අපි ලොජික් කරලා තියෙන නිසා අපිට අවුලක් වුණේ නැහැ. මට තිබුණේ A+ එක. අවුලක් වුණේ. ලේසි. සාමාන්‍ය ගණන් මේ අපිට තියෙන ලොජික් එකම තමයි අපිට තිබුණේ. අපිට ආව රිසල්ට්. දැන් ඊට කලින් අවුරුදු වල හැම අවුරුද්දකම 50ක් 80ක් 100ක් ෆේල් පුතේ. හැම අවුරුද්දකම. අපිට ආව රිසල්ට් අපේ එකෙක්වත් ෆේල් නෑ. අපේ එකෙක්වත් ෆේල් නෑ. අපේ බැජ් එකෙක්වත් ෆේල් නෑ. අපි කල්පනා කරා දැන් මේක මේ ෆැකල්ටි ඉතිහාසයේ සිද්ධ වෙච්ච සුප්‍රසිද්ධ සිදුවීමක්. හරි අග්‍රගණ්‍ය සිදුවීමක්. 2012 බැජ් එක එකෙක්වත් ලොජික් ෆේල් නෑ. දැන් මේක හරි අර්බුදයක් බවට පත් වුණා. කොහොම හරි මොකක්ද ඒකට හේතුව? අල්පිටියේ ඥානේශ්වර හිමි. පේපර් එක බලපු හැම ඇසිස්ටන්ට් ලෙක්චරර් කෙනෙකුටම උන්වහන්සේ උපදෙස් දීලා තිබුණා අත බුරුලෙන් බලන්න. ඒ නිසා ඔක්කොම පාස්. ඒ වගේ හරිම ළමයි ගැන හිතපු හරිම මේ අපි කියන්න පුතේ කවදාවත් අපිට ආයේ ඒ වගේ චරිත හමු නොවන චරිතයක් තමයි අල්පිටිය ඥානේශ්වර හාමුදුරුවෝ. හොරණ පානදුර පැත්තේ ඉන්නවනම් ඥානේශ්වර හාමුදුරුවෝ ඔබ හඳුන්වනවා ඇති. ඈ අල්පිටිය ඥානේශ්වරම හරි ප්‍රසිද්ධයි. එතකොට මේ ඒ වගේ කෙනෙක් තමයි අල්පිටිය ඥානේශ්වර හාමුදුරුවෝ. කලින් පේරාදෙණියෙන් පේපර් එක හදනකොට A-level පේපර් එක හදනකොට ඥානේශ්වර හාමුදුරුවෝ සහ මහාචාර්ය ආර්.ඩී. ගුණරත්න හදනකොට ඥානේශ්වර හාමුදුරුවෝ තමයි ආර්.ඩී. ගුණරත්නයන්ගේ අතකොළු මේ දකුණු අත බවට පත් වෙලා තිබෙනවා. දැන් ඥානේශ්වර හාමුදුරුවෝ අපවත් වෙලා දැන් පේරාදෙණි ගුරුකුලයෙන් තර්ක ශාස්ත්‍රයේ විෂය ඉස්සරහට අරන් යන්න කවුරුත් නැහැ. ඉන්නවා සමන් පුෂ්ප කුමාර, ජයන්ත බෝගඩ ඔය ආදී වශයෙන් ආචාර්යවරු මහාචාර්යවරු ටිකක් ඉන්නවා. නමුත් ඒක බරක් විදිහට අරගෙන යන්න පුද්ගලයෙක් පෙරදින විශ්වවිද්‍යාලයෙන් තවමත් බිහි වෙලා නැහැ. මම ඒක අවිවාදයෙන් ප්‍රකාශ කරනවා. හරි. ඒ නිසා තමයි දැන් තර්ක ශාස්ත්‍රයේ විෂයයට පුතේ හරිම මේ ළමයින්ට දෙගිරියාවක් තියෙන මේ විෂය කරා. දැන් අපි Facebook ජාලය හරහා යම්කිසි සංවිධානයක් පිටවගෙන මේ සම්බන්ධයෙන් ක්‍රියා කරමින් යනවා. ලොජික් විෂය තර්ක ශාස්ත්‍රයේ විෂය රැකගැනීමේ සංසදයේ නමින්. ඒකට ලංකාව පුරා විසිරලා ඉන්න ආචාර්ය මහාචාර්යවරු සම්බන්ධ වෙලා ඉන්නවා. ටියුෂන් ගුරුවරු සම්බන්ධ වෙලා ඉන්නවා. ඉස්කෝලවල ගුරුවරු සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා අපි කොහොම හරි බලන්නේ මේ තර්ක ශාස්ත්‍රයේ විෂය කොහොම හරි ඉස්සරහට ආරක්ෂා කර දීම වෙනුවෙන්. හරි. මේ විෂය හැමෝටම කරන්න බෑ. ඔබ කරනවා නම් ඔබ මේකට ඒකක් ගන්නව නම් පුතේ ඔබ පට්ට ඩයල් එක. මේ අතර මේ ලොජික් කියන විෂය තියෙන්න ඕනේ සත්‍ය වශයෙන්ම සයන්ස් ගොඩේ. ටෙක්නොලොජි ගොඩේ ලොජික් විෂය තියෙනවා. කලා විෂයක් හදාරන කෙනෙක්ට මේ ලොජික් කියන එක බර වැඩි. ඒක සත්‍ය කතාව. ඒ නිසා ඔයා මේක කරනවා නම් ඔයා මේකට A+ එකක් ගන්නවා නම් A පාස් එකක් ගත්තා නම් ඔබ පට්ට බුලට් එකක්. හරි. ඒ නිසා යම්කිසි උත්සාහයක් අපි ගන්නවා අපි බලාපොරොත්තු වෙනවා ඔයාලගෙනුත් ඒක සහයෝගය ලැබෙවි කියන විශ්වාසය.
හරි. දැනට නිලධාරී මණ්ඩලයක් පත් කරගෙන අපි ඒක ඉදිරියට ක්‍රියාත්මක කරගනිමින් යනවා. දැනට මලපෑම් කණ්ඩායමක් විදිහට අපි ක්‍රියා කරමින් යනවා. එතකොට දැනට අධ්‍යාපන අමාත්‍යාංශයට සහ විභාග දෙපාර්තමේන්තුවල ලියුම් යොමු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ යොමු කරනකොට අපිට අස්සම් ලබා ගන්න අවශ්‍යයි. ඒකට අපි ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. මේක රැක ගන්න ඕනේ. බඩ ආරක්ෂා කරගන්න නෙමෙයි, උදර පෝෂණයට විතරක් නෙමෙයි. සබ්ජෙක්ට් එක ආරක්ෂා කර ගැනීමත් වෙනුවෙන්. පැහැදිලි? රයිට්. ඒක මම කිව්වේ මතක් කිරීමක් විදිහට. එහෙනම් පුතේ මෙන්න අර්ථාන්තර ආభాසයේ නොදාලත්වයේ පිළිබඳ ආభాසය. අවයවය නිගමනය ලබා ගන්න අදාළ නැත්නම් එතන ඇති වෙනවා නොදාලත්වයේ පිළිබඳ ආభాසය. පැහැදිලි? ඒ ආభాසයට තේ ආభాස හයක්ම තියෙනවා පුතේ. තර්ජනාත්මක තර්ක ආభాසය, appeal of force, දෛන මූල තර්ක ආభాසය, appeal to pity. pity? පාම් පිටි කිරි පිටි නෙමෙයි පිටි ජනෝත්වේදන තර්ක ආభాසය, argument to the people, පුද්ගලාලම්බන ආభాසය, argument against the person. ඊට පස්සේ යදුරුජා තර්ක ආభాසය, fallacy of accident. අර්ථාන්තර ආපුදේ මෙම ආభాසයේ විශේෂ නිර්දේශය තුළ සාකච්ඡා කරලා නැහැ. ඒ නිසා අපි සාකච්ඡා කරන්නේ නැහැ අර්ථාන්තර. නම් පහක් තියෙනවා. හයකුත් තියෙනවා හරි. ඔය තර්ජනාත්මක. ඔය මේ වචනින්ම තේරුම් ගන්න පුළුවන් පුතේ. තර්ජනය කරනවා. අඩෝ. මම මේකට වචනයක් දුන්නා, නමක් දුන්නා. කප්පන් ගැනීම. මොකද කියන්නේ? මේ මගේ ඉස්කෝලේ තමයි මගේ විශ්වවිද්‍යාලය තමයි මේ ලංකාවේ තියෙන සුපිරිම විශ්වවිද්‍යාලය. මේක පිළිගනින් නැත්තම් හොම්බට දෙකක් අයින් වෙයි. ඒතර මගේ මේ තර්කය මම සනාථ කරගන්න උත්සාහ කරන්නේ අදාළ පුද්ගලයාට තර්ජනය කරනවා. ඔන්න තර්ජනාත්මක තර්ක ආభాසය. මේක හැමතැනම වෙනවා. දැන් Facebook සමාජ ජාලය හරහා ඔක හැමතැනම ක්‍රියාත්මක වෙනවනේ පුතේ. නේ? මොකද කරන්නේ මොකක් හරි පොලිස් කාර්යයක් අල්ලගත්තු ගමන් අල්ලනවා ෆෝන් එක, වීඩියෝ එක. අම්මේ පොලිස් කාර්යය සැලෙන්ඩර්. දැන් අපේ උන්ගේ ආයුධය ඒක ෆෝන් එක. මේ ළඟදිත් මම දැක්කා ඒක වීඩියෝ එකක් දාලා තියෙන පුතේ. මිනිහා පොලිස් කූඩුවේ. මු 7000 කුණුහරුපෙන් බයිනවා පොලිසිය උන්ට. කවුරුද කෙනෙක් ඉඳන් වීඩියෝ කරනවා. අනේ පොලිස් කාර්යෝ මීක් නෑ. තර්ජනය කරනවා හොඳ කුණුහරුපෙන් මෙන්න. මු කියන්න හදන්නේ මොකක්ද? මම වැරද්දක් කරේ නෑ කියන්නේ. හරි වැරද්දක් කරේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔහු ඒ තමන්ගේ නිවැරදි භාවය ඔප්පු කරවන්න හදන්නේ තර්ජනය කිරීමක් කරා. එහෙනම් පුතේ තර්ජනාත්මක තර්ක ආభాසදී වෙන්නේ යම් කිසි කෙයක් පිළිගැන්වීම සඳහා යම් කිසි දෙයක් යම් කෙනෙකුට පිළිගැන්වීම සඳහා තර්ජනය කිරීමක්. එහෙනම් මෙන්න කියනවා නොපිළිගන්නාහට යම් කිසි ආකාරයක කායික හෝ මානසික හානියක් පැමිණෙන බවට හෝ පමුණුවාලන බවට තර්ජනය කිරීමේදී හෝ බියවැද්දීමේදී මෙම ආభాසය ඇති බය කරනවා. මා ඉගෙන ගත්තේ මහනුවර ඇති හොඳම පාසලේ. ඔබ ඒ පිළිනොගන්නේ නම් මම මාගේ වැඩිමහල් සොයුරා කැඳවාගෙන එවිට ඔහු ඔබට පහර දෙනු ඇත. අනේ ඉතින් අර චූටි හයින්සක සමනල වගේ කොල්ලෙක් නම් අනේ ඔව් අයියා වගේ ඉස්කෝලේ තමයි හොඳම ඉස්කෝලේ. බය වෙනවනේ. එහෙනම් තර්ජනය කරලා තමයි අදාළ තර්කය මේව කරගන්න උත්සාහ කරන්නේ. පැහැදිලි? ඒතකොට මෙතනදී යම් කිසි පැහැදිලි කිරීමක් කරනවා මෙන්න මේදී මහනුවර ඇති හොඳම පාසල තමයි ඉගෙන ගන්නා පාසල බව ඒත්තු ගන්නවන්නේ. තර්ක කිරීමකින් තොරව තර්ජනය කිරීමකින්. ඒ අනුව මේ තර්ජනාත්මක තර්ක ආభాසය ඇති වෙයි. එහෙනම් ඔන්න ඔහොම ලියන්න. දැන් ඔබ හිතමු මෙන්න මේ කාරණාව මම ඉස්සෙල්ලාම කියලා ඉන්නම් පළවෙනි ආభాසයේදීම ඔබට මෙහෙම විභාගෙදී පුතේ මේ වගේ ආభాස ටිකක් දෙන්න. ඒ කියන්නේ යම්කිසි උදාහරණයක්. මා ඉගෙන ගන්නේ මහනුවර ඇති හොඳම පාසලේ ඔබ ඒ පිළිගන්නේ නම් මම මගේ වැඩිමහල් සොහොයුරා කැඳවාගෙන ඉන්නේ. එවිට ඔහු ඔබට පහර දෙනු ඇත. ඉහත තර්කය තුල ඇති ආభాසය කුමක්ද? සහ ඒ සිදුවන ආකාරය පැහැදිලි කරන්න. එතකොට ඉස්සල්ලාම අපි කරන්න ඕනේ ඒ ආభాසය ඒ තර්කය අයිතිවන ඒ අදාළ සිදුවීම අයිතිවන ආభాසය මොකක්ද කියලා අඳුන ගන්න එක. ඊට පස්සේ අපි කළ යුතු අනෙක් රාජකාරිය තමයි ඒක එහෙම උනේ ඇයි කියන එක වාක්‍ය දෙක තුනකට සීමා කරලා පැහැදිලි කරන එක. එන්නේ ඒ පැහැදිලි කිරීම තමයි මම ඔය පහලින් දීලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න.
ආభాසයක් දීලා මං කිසි සිදුවීමක් දීලා ඒකේ ආభాසය මොකක්ද කියලා අහලා තියෙනවා නම් ඒ පැහැදිලි කිරීම අනිවාර්යයෙන්ම එතන තිබිය යුතුයි. එහෙනම් මෙන්න පැහැදිලි කිරීම. මෙහිදී මහනුවර ඇති හොඳම පාසල ලෙස තමා ඉගෙන ගන්නා පාසල බව ඒත්තු ගන්වන්නේ තර්ක කිරීමකින් හෝ සාධක සැපයීමකින් සාක්ෂි සැපයීමකින් තොරව තර්ජනය කිරීමකින්. ඒ අනුව මෙහි තර්ජනාත්මක තර්කාභාසය ඇති වේ කියන එක ඔබ සඳහන් කළ යුතුයි. ළමයින්ට ගොඩක් බැරි වෙන්නේ මෙන්න මේ කාරණාව. ආభాසය අඳුර ගන්නවා. ඒක කොහොමද සර් ලියන්නේ? නේ? දැන් සමහර වචනක් තියෙනවනේ එහෙම. නේ? පෘථග්ජන. පෘථග්ජන කිව්වහම තේරුම ඔබ දන්නවා. නමුත් පෘථග්ජන කිව්වහම මොකද්ද පුතේ පෘථග්ජන? ඒක සර් මම දන්නවා නමුත් මට පැහැදිලි කරන්න බෑ. එහෙම වචන තියෙනවනේ. තේරුම දන්නවා නමුත් ඒකේ තේරුම මට පැහැදිලි කරන්න බෑ. නේ? ඒ වගේ දෙයක් තමයි උතර දෙන්නේ. ආభాසය දන්නවා ඒක කොහොමද වෙන්නේ කියන එක පැහැදිලි කරන්න. ඒ නිසා හොඳට බලා ගන්න මේ පැහැදිලි කරන ආකාරය. පැහැදිලි නේද? ඒකට ලකුණු හම්බ වෙනවා ඔබට අදාළ ප්‍රශ්නේදී. ඒ නිසා ආభాසය කුමක්ද හඳුනා ගන්න පුළුවන් වෙන්නටත් ඕනේ. මේ පැහැදිලි කරලා ලියන්නත් ඔයාලට හැකියාව තියෙන්නට ඕනේ. පැහැදිලි? right. ඊළඟට ඔන්න දෙවෙනි උදාහරණය. සිය ප්‍රධානියට කතා කරන ලේකම්වරිය මරු සිදුවීමක්. මේක සිද්ධ වෙනවා හැමතැනම. ඔබ මගේ වැටුප ලබන මාසයට වැඩි කරනු ඇතැයි මම හිතනවා. ඇරත් මා සහ ඔබේ බිරිඳ ඉතා මිත්‍රශීලී බවත් ඔබ අපේ කාර්යාලයේ සිටින හැඩවැඩ ඇති කාන්තාව සමග හෝටල් කාමර ගානේ රවුම් ගහන බවත් ඔබේ බිරිඳ ඔබට ඔබේ බිරිඳට පැවසීමට හැකි බවත් ඔබ දන්නවා ඇති. ඒ නිසා මේ කෙල්ල මොකද කරන්නේ? ලේකම්වරිය මොකද කරන්නේ? තර්ජනය කරනවා ආයතන ප්‍රධානියට මගේ පඩි වැඩි කරපන් නැත්තම් උඹේ හොර ගෑණි ගැන මං උඹේ වයිෆ්ට කියනවා. ප්‍රධානියට පිළිගන්න සිද්ධ වෙනවා. යා ඕක මාට්ටුනොත් එහෙම දීගෙත් ඉවරයිනේ. දික්කහද වෙන්නේ. නේද? හොර වැඩ කරන කෙනෙක් හොර වැඩ විදියට කරන්න ඕනේ. ඒ ලේකම්වරියට මාට්ටු වෙනවද? ලේකම්වරියට එක්ක රහස් තියාගන්න බෑනේ. නේද? එහෙනම් බලන්න මේ තර්කය. තර්ජනය කරනවා තර්ජනාත්මක තර්කාභාසය. මෙහිදී ලේකම්වරිය සිය ප්‍රධානියාට වැඩුපැඩ කර ගැනීමට යොමු කරවන්නේ ප්‍රධානියාගේ බිරිඳට ඔහුගේ අනියම් සම්බන්ධතාව පිළිබඳ පවසන බවට තර්ජනය කරනවා. ඒ අනුව මෙහි තර්ජනාත්මක ආභාසය හටගනී. ඒ අනුව මෙහි තර්ජනාත්මක තර්කාභාසය හටගනී. ඔන්න ඔය කාරණා පැහැදිලි කරන්න ඕනේ පොඩි වාක්‍ය දෙක තුනකින්. පැහැදිලි වැඩේ? හරි මම උදාහරණයක් දෙන්නම්. ඔබේ උදාහරණය පැහැදිලි කරලා ලියන්න ඕනේ. ඉන්නට දෙන්න.
Mic off. හරි ලියා ගන්න මේක. සංචරණ සීමා පවතින මේ සමයේ සංචරණ සීමා පවතින මේ සමයේ සංචරණ සීමා පවතින මේ සමයේ පාරේ ගමන් කිරීමට මට නොහැකියාවක් ඇති බව පාරේ ගමන් කිරීමට මට නොහැකියාවක් ඇති බව මට නොහැකියාවක් ඇති බව ඔබ විසින් පැවසුවද ඔබ විසින් පැවසුදා හරි වයින්නවා ඔය වයින්නේ කවන්න ලියන්න එන ගහුවොත් නවත්තන්න වෙනවා ඈ ඔබ විසින් පැවසුවද ආපහු කියනවද? ආපහු කියන්නම් කවුද අප්පයි කිංකිණි කටහනක් තිබ්බේ සංචරණ සීමා පවතින සමයේ මට මම මොකද කිව්වේ සංචරණ සීමා පවතින සමයේ දෙවි කියනකො මම මතක නැහැ සංචරණ සීමා පවතින මේ සමයේ පාරේ ගමන් කිරීමට මට නොහැකියාවක් ඇති බව ඔබ විසින් පැවසුවද? සංචරණ සීමා පවතින සමයේ පාරේ ගමන් කිරීමට මට නොහැකියාවක් ඇති බව ඔබ විසින් පැවසුවද? නගරාධිපතිතුමාගේ රියදුරා වීම නිසා මට ගමන් කිරීමට හැකියාවක් ඇතැයි මා සිතනවා. මට ගමන් කිරීමට හැකියාවක් ඇතැයි මා සිතනවා. මට ගමන් කිරීමට හැකියාවක් ඇතැයි මා සිතනවා. හරි ලියන්න බලන්න. ඔබ තර්ජනාත්මක ඒක ඔබ හරි ලස්සන පිළිවෙල ලියන්න ඕනේ. මට ඒකයි ඕනේ ඈ.
ඔය මැසේජ් දැම්ම දාන්න හැමෝටම ඈ. හරි නේද? right හරියටයි හිතනවා. right ඊළඟ ආభాසය තර්ජනාත්මක ආభాසය නිකම් බලන්න. ඒක ඔප්පු කරන්නේ නැතුව එතන තියෙනවා නම් තර්ජනය කිරීමක්. එතන තියෙන තර්ජනාත්මක ආభాසය. හරි? ඒක තර්ජනාත්මක ආభాසය පුතේ ඒක physically තර්ජනය කිරීමක් වෙන්නත් පුළුවන්, verbally තර්ජනය කිරීමක් වෙන්නත් පුළුවන්. physically ශාරීරිකව තර්ජනය කිරීමක් වෙන්නත් පුළුවන්, verbally කියන්නේ මේ වාචිකව තර්ජනය කිරීමක් වෙන්නට පුළුවන්. හරි. ඒතර මම ඒකට වචනයක් දැම්ම කප්පම් ගැනීම කියලා. ඊට පස්සේ දෛන්‍ය මූල තර්කා භාෂය. මේ මොකද්ද? පානීය දානවා. මේ වන් ඉතින් අර පානීය දානවා කියලා කියන්නේ කොළු භාෂාවෙන් අපි අහලා තියෙනනේ පානීය දානවා. නහයෙන් අරනවා. නේද? නහයෙන් අරනවා ගෑල් ළමයි ඕනෑ තරම්. මට අරක ඕනේ. මේක ඔය මේක අරක ඕනේ. නහයෙන් අරනවා නේද ගෑල් ළමයි? කොහොම හරි වැඩේ කරගන්න බලන්න. කොහොම හරි වැඩේ කරගන්න බලන්න. නහයෙන් අඬලා හරි වැඩේ කරගන්න. නේ? කතා කරපු ඇහුණාද? හරි. නහයෙන් අඬනවා දෛන මූල්‍ය. නහයෙන් අඬනවා පානීය දානවා. ඒ කියන්නේ පුතේ මොකද කරන්නේ? සානුකම්පිත හැඟීමක්. අනේ ඔයා හිම කරලා දෙනවා නම් හොඳයි අප්පා ඉතින්. මට මෙහෙමනේ අප්පා පානීය දාන්න. දෛන මූල තර්කා භාෂය. නේ? සානුකම්පිත හැඟීම් ඉස්මතු කරමින් නිගමනයක් කරා යාමේදී මෙම ආభాසය පිළිබඳ තාර්කික බව පසක තිබියදී හුදෙක් අනුකම්පාව දයාව වැනි හැඟීමක් ඇති කර ඒ තුලින් වැනි හැඟීම් නෑ ඒක විතරක් මේ වැනි හැඟීම් ඒ තුලින් නිගමනයේ පිළිගැනීමට උත්සාහ කිරීම දෛන මූල තර්කා භාෂය තුළ දක්වන ලැබේ. ඒ කියන්නේ බටර් ගානවා කියලා කියන්නේ මුරුන් ගත්තේ තියෙනවා බටර් ගානවා නහයෙන් අඬනවා පානීය දානවා මේ ඕන එකක් එකට පාවිච්චි කරන්න පුළුවන් නේ. වෙත්තිකරුගේ බිරිඳ මියගොස් ඇති අතර ඔහුගේ දරුවන් 5 දෙනාගෙන් වැඩිම දරුවාගේ වයස අවුරුදු 10කි. මොහු වරදකාරී වූහොත් දරුවන් තවත් අසරණ භාවයට පත්වන හේයින් මොහු නිවැරදි කරු කර යුතුයි. මෙන්න වැඩි. දැන් මේ අදාළ පුද්ගලයා මොකක් හරි වැරද්දක් කරලා උසාවියට එනවා. උසාවියට ආවට පස්සේ මොහුට දඬුවම් දෙන්න බෑ. ඇයි? දරුවන් 5 දෙනාගෙන් වැඩිම දරුවාගේ අවුරුදු 10යි. අම්මේ 5 දෙනෙක් ඉන්නවා. මොකද නැහැ ඕනේ. මොහු වරදකාරී වූහොත් දරුවන් තවත් අසරණ භාවයට පත්වන හේයින් මොහු නිවැරදි කරු කළ යුතුය. එහෙනම් මොකද කරන්නේ? විනිශ්චයකාරයාගේ අනුකම්පාව ජනනය කරලා අදාළ නිගමනය ගන්න තමයි උත්සාහ කරන්නේ. පිරිමිහංසමාලෙත් ඒ විදිහට අනුකම්පාව ගන්න උත්සාහ කළා. නමුත් අනුකම්පාව ආවේ නැහැ කියන්නේ නේ. අනුකම්පාව භූමිකම්පාවක් වුණා පිටුට අනුකම්පාව දාන්න කියලා. දැන් මේක දන්නේ නැති අය 17 කල්පනා කරනවා. පොඩ්ඩක් වටපිටි අතු ගාලා බලපන්. දන්න අය ඉන්නවනේ නේද? ලයිව් ඇවිල්ලා කිව්වට පස්සේ ඉතින් කොල්ලෝ හරි ලස්සන කමෙන්ට් දාලා තියෙනවා ළමයි නේද? කෙල්ලොත් එහෙමයි. හරි ලස්සන කමෙන්ට් දාලා තියෙනවා. නෑ. එතකොට අනුකම්පාව ජනනය කරලා තමයි මේ වැරද්ද කියලා හිතන්නේ. යකෝ මේ නිරෝධායන සමයේ මේ සංචරණ සීමා තියෙන දාලා ශාස්ත්‍රය මේ බර්ත්ඩේ පාටි අරගෙන
ඒක වැරද්දක් කියලා උන් පිළිගන්නේ නැහැ. උන් පිළිගන්න හදන්නේ අනුකම්පාව. අනේ මෙහෙමයි අරකයි මේකයි. ඒකස තර්ජනයකුත් තියෙනවා. බලන්නකෝ. තර්ජනාත්මක තර්කාභාසයක් තියෙනවා. දෛන මූල තර්කාභාසයක් තියෙනවා. තර්ජනය කිරීමකුත් තියෙනවා. හිරු නාලිකාවට තර්ජනය කරනවා. එදා නත්තල් පාටි ගත්තා, අවුරුදු පාටි ගත්තා, කොරෝනා පොසිටිව් වුණා. ඇයි ඕව කියන්නේ නැත්තේ? කෙලින්ම කියනවා මම ඇහුවා ඒක. ඒක වගේ. කෙලින්ම කියනවා. කාටද රෙනෝට? රෙනෝ ඔයා එහෙම කරා එහෙම ඇයි එහෙම කිව්වේ නැත්තේ? තර්ජනය කරනවා. එහෙනම් අදාළ තර්කය ගැන තර්කය කරන්නේ නැතුව අදාළ සිදුවීම ගැන තර්ක කරන්නේ නැතුව එයා මොකද කරන්නේ? එකක් තමයි තර්ජනය කිරීම මගින් අදාළ තර්කය සනාථ කරගන්න උත්සාහ කරනවා. අනිත් එක තමයි අනුකම්පාව ජනනය කර ගැනීම මගින් අදාළ තර්කය සනාථ කරගන්න උත්සාහ කරනවා. මේවා අපේ සමාජය ඇතුළේ සෑම තැනකම දකින්න පුළුවන්. පැහැදිලි නේද? එහෙනම් මේක පැහැදිලි කරලා දිනව ඉන්නේ එහෙම. ඊළඟට පියා මියගේ දරුවන් කුසගින්නේ හඬා වැළපෙද්දී රැකියාවක් නොමැති මා ඔවුන්ගේ කුසගිරි නිවීමට සොරකම් වලට සම්බන්ධ වූ මිස සත්ත්කින්ම වරදක් නොකළ බැවින් මා දඩුවම් ලැබිය යුතු අය නොවේ. හරි රෙනෝට තමයි ඉස්සෙල්ලා බයින්නේ. චමුදිතට පස්සේ බයින්නේ. චමුදිත ඉස්සෙල්ලා බයින්නේ මොකක්ද කියලාද? චමුදිත ඉස්සෙල්ලා බයින්නේ මොකක්ද? මොකද නමක් කියනවා. චමුදිතට බයිනකොට මොකද්ද කියන නම? ඈ? බාස්ටර්ඩ්. මොකද්ද ඒ වගේ වචනයක් කියන්නේ සිංහල වචනයක්? මොකද කියන්නේ? ඈ? බොම්බයි මොටයියා. නෑ නෑ බොම්බේ මුට්ටය නෙවෙයි. අතර අමුතු වචනයක් කියනවා. ඒකෙන් තමයි හඳුන්වලා ගන්න යා. බලමු මම මතක් කරමු මම කියන්නේ ඈ. මේ චමුදිතට බයිනවා. රේනෝටත් බයිනවා. හරි. දැන් මෙතනත් එහෙමයි පුතේ. දැන් අපි දැක්ක සිදුවීමක්. ඈ පොල් ගෙඩිය හොරකම් කරපු අම්මට දඬුවමක් දුන්නා. පොල් ගෙඩිය හොරකම් කළේ බඩගින්න. දැන් ඔයාලා මේ Facebook එකේ මේක අනන්ත ප්‍රමාණව දකින්න. පොල් ගෙඩිය හොරකම් කළේ බඩගින්නට. ඒ බඩගින්නට පොල් ගෙඩිය හොරකම් කරපු අම්මව අවුරුදු දවස් 14ක් කිරේට දැම්මා. නමුත් මේ බැඳුම් කර වංචාව කරපු අර වංචාව කරපු මේ වංචාව කරපු මේ හැම කෙනෙක්ම තාමත් නිදහසේ ඉන්නවා. ඒක ක්‍රියාත්මක වෙනවා. දැන් අපි අහන්නේ පුතේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් ඒක බඩගින්නට හොරකම් කළත් ඒක සල්ලි වඩා කර ගැනීමට හොරකම් කළත් හොරකමමයි. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම්. එතන අනුකම්පාව නැහැ. ඒකනේ පුතේ නීතිය දෙවකරට S2ක් දාලා S2 බදලා තියෙන්නේ පටියකින්. නීතිය දෙවකරගේ S2 පටියකින් බදලා තියෙන්නේ. ඇයි? ඇයට පේන්නේ නැහැ. ඇයට ඇහෙනවා පමණයි. ඇයට පේන්නේ නැහැ. ඇයට ඇහෙනවා පමණයි. ඇහෙන්නේ මොනවද? ෆැක්ට්ස්. ඒ කියන්නේ කරුණු. එහෙම නැත්නම් data. එහෙම නැත්නම් මේකට කියනවා දත්ත. කරුණු සහ දත්ත පමණයි නීතිය දෙවකරට ඇහෙන්නේ. නීතිය එසේ විය යුතුයි. හැබැයි ඒක වෙලා නැහැ. ඒක වෙනම කතාවක්. එතකොට දෛන මූල තර්කාභාසයෙන් කියන්නේ පුතේ ආభాසයක්. යම් කිසි දෙයක් අනුකම්පාව ජනනය කරලා ඔප්පු කරවන්න උත්සාහ කරන්න එපා. කාදරේනේ බලන්න සමාජීය උදාහරණ තියෙනවා. මෙන්න බලන්නකො හිටපු මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මෙන්න මෙහෙම කියනවා. වහපීපු ගෝ ජනතාව වෙනුවෙන් මිනි පෙට්ටි කර තියාගෙන පෙළපාලි ගියා මම. ඌ කෑ ගහනවා පෙළපාලි. මේ රැස්වීම කෑ ගහනවා. මොකද මේ කරන්නේ? ජනතාවගේ උද්වේගය ජනිත කරන්නේ. උද්වේගයක් නෙමෙයි ජනතාවගේ අර සානුකම්පා. මොනේ මොකලාද අපේ නූගත් අපේ ලංකාව තුල ඉන්න තාමත් අර කැපුවත් මිල් කැපුවත් කොළ වගේ ඉන්න මිනිස්සු තාමත් ඒවට රැවටෙනවා පුතේ. ඒකයි ලංකාව ගොඩ ගන්න බැරි. බලපන් කොරෝනා ඉවර වෙලා අවුරුද්දක් ගියාට පස්සේ කොරෝනා ඉවර වෙයි සමහර දවසක. කොරෝනා ඉවර වෙලා අවුරුද්දකින් දෙකකින් මේ ලංකාවේ ඉන්න බුද්ධිමත් ජනතාව සියල්ලම රට යනවා. ලංකාවට ඉතර වෙන්නේ ඉතාමත් අතලොස්සක්. බලපන් මම කිව්වා කියලා හිතාගන්න. ඉතාමත් අසලොත්තක් ජනතාව පමණක් මේ ලංකාව තුළ ඉතුරු වෙවි. සල්ලි තියෙන, මුදල් තියෙන, රදල නම්බුකාර උදවිය මේ රටෙන් යනවා. ඉතුරු වෙන්නේ සොච්චමක්. ඒ නිසා මම කියන්නේ රැවටෙන කාලේ අවසන්. මෙන්න බලන්න. ඒකාධිපතියයි කියා මට මඩගසමින් යහපාලන පොල් පොට්ටා රස වනසනවා. මම මෛත්‍රීපාල සිරිසේනගේ මම මේ හන්සාඩ් වාර්තා වලින් ගත්ත ඒවා මම මේ දාලා තියන්නේ. හන්සාඩ් වලින්. ඒ කියන්නේ මේ පාර්ලිමේන්තු කතාවල තියෙන කතා පිටපත් කරන පුතේ හැම එකක්ම වචනයක් ගානේ මේ ඒවා ලියනවා. හන්සාඩ් වාර්තා. හන්සාඩ් වාර්තා වලින් ගත්ත එකක් තමයි මම දාලා තියෙන්නේ. ඇහුණු ඒවා නෙමෙයි ඈ. හරි.
ඔව් ඉතින් අපි හැමදාම රැවටීම තමයි මම දෙන්නේ නේ හරි එතකොට මේවා මොකද කරන්නේ සානුකම්පාව ජනනය කරනවා මිනිසුන්ගේ අනුකම්පාව ජනනය කරනවා මේ හැම දෙයක්ම පුතේ මිනිසුන්ගේ විශ්වාස ජනිත කරවන්න තමයි අරගෙන තියෙන්නේ එහෙනම් ධෛර්ය මූල තර්කාභාෂය කියලා කියන්නේ මොකද්ද අනුකම්පාව ජනනය කරමින් යමක් ඔප්පු කරවීමට උත්සාහ දැරීම ඊට පස්සේ මේකත් එහෙමයි පුතේ දැන් මේ බලන්න මේ හැම තර්කයක්ම අවයවයේ ගැලපෙන්නේ නැහැ නිගමනයේට තර්ජනාත්මක අවයවයේ නිගමනයට ගැලපෙනවද තර්ජනය කිරීම තමයි අවයවයේ නිගමනය ගැලපෙන්නේ නැහැ ඊට පස්සේ අපි කිව්වේ දැන් ඉස්සරහින් මොකද දෛනි මූල්‍ය සානුකම්පාව අනුකම්පාව ගැලපෙනවද නිගමනයට නෑ ඒක අනුකම්පාව කොහෙද තියෙන එක නෑ පුතේ ඒක නිසා තමයි මේකට නොඅදාළත්වයේ පිළිබඳ තර්කාභාෂය නැත්නම් අර්ථාන්තර තර්කාභාෂය කියලා කියන්නේ ගැලපෙන්නේ නෑ අවයවය නිගමනයට පැහැදිලි ඊළඟට ජන උද්වේගය මොකද අපිට තියෙනවනේ නිකන් අර පපුව පලාගෙන යන එක අපිට පිස්සුවක් තියෙනවනේ පුතේ ලංකාව කියන්නේ නේ තුන් හෙලේ කැල ඇතුළ සිංහ පැටව නැත උන්ට අතර ගොසින් තුන් හෙල යදලින් නැගි සිංහ පැටව විලි වැද යති දැක හෙලය මේව ඇහුණාම නිකන් සිංහල මිනිස්සුන්ගේ සිංහල තරුණයන්ගේ ලේ කකියවුවා දැන් නම් කකියන්නේ නැහැ දැන් ඒ ගුණා විතරයි ඉවරයි නේ ජනයාගේ උද්වේගය ජනිත කළා ඔය සින්දුව ගායනා කළේ නන්දාමාලනී ජනයාගේ උද්වේගය ජනිත කරවන්න ජනයාගේ උද්වේගය වැඩි කරා නේ ඇයි මොකටද යුද්ධයට ඔය කාලේ තරුණ කොල්ලෝ ආවේ නෑ ඇයි ඔය සින්දුව ගායනා කරනකොට යුද්ධයක අත්‍යවශ්‍යතාව තරුණ හමුදාවක අත්‍යවශ්‍යතාවයේ ලංකාවට ඇතිවීමෙන් තිබිච්ච කාලේ කොල්ලෝ ආවේ නෑ යුද්ධෙට උන් මැලි වුණා යුද්ධෙට එන්නේ ඇයි බය වුණා යුද්ධ පෙරමුණ ගිය ගමන් LTTE සටපට ගාලා වෙඩි තියා යනවා කොල්ල බුරුතු පිටින් මැරුණේ ඔය කාලේ එහෙනම් මේ තරුණ මිනිස්සුන්ගේ තරුණ කොල්ලන්ගේ හදවත උණු කරලා හදවත තුළ මේ අමුතු උද්වේගයක් දැනිත කරවලා කොල්ලන්ව යුද්ධ පිටියට ගෙනාවා කවුද ගීතය කවිය නවකතාව ඒ වලින් තමයි යුද්ධෙට මිනිස්සු ගෙනාවේ එහෙම ගායනා කරපු එක සුන්දර ගීතයක් තමයි නන්දාමාලනීගේ ගීතය තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව නැත උන් රට අතර ගොසින් තුන් හෙල යදලින් නැගි සිංහ පැටව විලි වැද යති දැක හෙලය කොල්ල නැගිට්ටා ඕකෙන් ඒක ඇහුවම පුතේ පපුව කකියන ඔය කාලේ අපිට දැන් කකියන්නේ නැහැ දැන් නම් ඒ ගුණා විකුණලානේ නේද ඉතින් මොකද වෙන්නේ ජනයාගේ උද්වේගය ජනිත කරවමින් යම්කිසි තර්කයක් යම්කිසි මතයක් සනාථ කරගන්න උත්සාහ කිරීම තමයි ජන ඕද්වේග තර්කාභාෂිත වෙන්නේ ජන උද්වේගය ජනෝද්වේග පොදු ජන හැඟීම් ආවේග හා ඇබ්බැහිකම් වලට ආයාචනා කිරීම හැර වෙනත් තාර්කික පදනමකින් තොරව කරුණුගෙන හැරපෑමේදී මෙම ආభాසය ඇති බලන්න උදාහරණ අපගේ ශාස්ත්‍රවරයා දේශනා කළ දහම දිවිහිමියෙන් ආරක්ෂා කිරීම අප හැම දිනාගේම යුතුයකම වන්නේ එක අපිට එකම යෙදුනද ආගම වෙනුවෙන් සටන් කිරීමට සෑම දිනම පෙරට ආයුධ මොහොත එළඹී තිබේ මොකද යනත කරන්නේ ආගම පිළිබඳ ජනතාවට තියෙන උද්වේගය පපුව තුළ කකියන ආගම පිළිබඳව තියෙන ආවේගය තමයි කකියවන්නේ ඉස්සරහට ගන්න. දැන් දේශපාලඥයෝ හැම කෙනෙක්ම උදේ ඔය මෝඩ මිනිස්සුන්ගේ ආවේගය තමයි ඉස්සරහට ගන්න. දැන් රැවටිලා ඉවරයි. ගුණා විකුණලා ඉවරයි. එහෙනම් මේ බලන්නකෝ. එහෙනම් අදාළ කරුණ ශාස්ත්‍රවරයා දේශනා කරපු දහම කොයි වගේද? ඒක හොඳයිද නරකයිද කියන එක පිළිබඳව ඒක ආරක්ෂා කළ යුතුයිද නැත්ද කියන එක පිළිබඳව තර්ක කරන්නේ නැතුව ඒගොල්ලෝ තර්ක කරන්නේ මොකක්ද? ඒ දහම දිවිහිමියෙන් ආරක්ෂා කර ගැනීම අප සතු වන යුතුයකමක්. නිදහස් අධ්‍යාපනයේ හරි ලස්සන කියමනක් තියෙනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයා. නිදහස් අධ්‍යාපනයේ සුරැකීම අප සතු යුතුයකමක් නොව අප උර මත පැටවුණු වගකීමකි. හැම ආපන ශාලාවකම විශ්වවිද්‍යාලයක තියෙන හැම ආපන ශාලාවකම ඉස්සරහට පේනම පිටිය ගහලා තියෙන පුතේ ඔය පාටේ. නිදහස් අධ්‍යාපනයේ සුරැකීම අප සතු යුතුයකමක් නොව අප උර මත පැටවුණු වගකීමකි. මේ උද්වේගය ජනිත කරන්නේ උඹ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තා. එහෙනම් මතු පරපුරට ආරක්ෂා කිරීම ඔබ උර මත පැටවුණු වගකීමක්. මේ බලන්න උද්වේගය හැම තැනම ඔක තියෙනවා. මේ බලන්න සාමාන්‍ය ජීවිතයේ උදාහරණ. මෙම දීමනාව තොග අවසන් වනතුරු පමණයි. අම්මේ තොගේ ඉවර වෙයිද දන්නේ නැහැ. අපේ මිනිස්සු කඳ මනු බැදගෙන කඩේ දුවන්නේ. එතන ගියාට පස්සේ තොගේ තියෙනවා තොගයක් විදිහට.
ඒක පුතේ උද්වේගය නේද? ඊට පස්සේ ආසන සීමිතයි අදම වෙන් කරවා ගන්න. අපි ඔය ටියුෂන් මහත්තුරු ඔක්කොම ඔය ගාව ගහනවා. නේ? ලොකු ලොකු ටියුෂන් මාස්ටර්රු මමත් ගෙහුවා එකපාරක්. මම දන්නවා මේක ආభాසයක් තියෙනවා මේක වැරද්දක් කියලා. මමත් ගෙහුවා. ආසන සීමිතයි අදම වෙන් කරවා ගන්න. එකෙක්වත් ආවද? එකෙක්වත් ආවේ නැහැ. ඒ කාලේ මුල්ම කාලේ. හරි. ඒතර මේ මොකද ජනතාවගේ උද්වේගය? ආසන සීමිතයි. ඔක්කොම යනවා ඇතිනේ. එහෙනම් අපිත් යන්න ඕන. උද්වේගය. 아무තු හැඟීමක් ඉස්මතු කරවන්න. මේ අපේ මිනිහට තියෙනවනේ එහා පැත්තේ කළාක් නම් අපේ එකටත් කරන්න. එහා පැත්තේ එකක් කළා නම් ඒකත් කරන්න. ඒක උද්වේගයක් පුතේ. ආවේගයක්. ඔබේ රක්ෂණයේ පෙරගමන් කරුවා. හවුද පෙරගමන් කරුවා රක්ෂණේ? සෙලින්කෝ ඉන්ෂුරන්ස්ද? රක්ෂණයේ පෙරගමන් කරුවා කවුද පුතේ? මොන රක්ෂණ සමාගමද පෙරගමන් කරුවා වෙන්නේ? මොන රක්ෂණ සමාගමද පෙරගමන් කරුවා වෙන්නේ? නෙස්ටමෝල් නෙමෙයි බා. නෙස්ටමෝල් නෙමෙයි පෙරගමන් කරුවා. රක්ෂණ සමාගමක්. නෙස්ටමෝල්. හරි කොහොම හරි CIA හරි මේ සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුරන්ස් හරි මොකක් හරි රක්ෂණයේ පෙරගමන් කරුවා. හරි ගහන්න හරි. ඊට පස්සේ අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. දැන් ඔහොම ගහපු ගමන්ම මොකද කරන්නේ? අර පොඩි එකා අම්මට සිරි මේක වැඩිහිටියන්න තියෙන එකක්. ඌ ඒක ගහපු නිසා මේක බලන්න උට පෙළඹවීමක් ඇති වෙනවා පුතේ. නේ? දැන් පල්ලෙහාන් ගහනවා පොඩි සිගරට් එකක් බොන එකක්, මත්ද්‍රව්‍ය ටිකක් බොන එකක්, අරක්කු ටිකක් බොන එකක් ටීවී කියනවා ෆිල්ම් එකේ. යටින් ගහනවා ඔබේ දරුවා මත්ද්‍රව්‍ය වලට යොමු කරවා ගන්න. ඒ ඔබ සතු යුතුකම. මේක පොඩි එකා දැක්කම අම්මට සිරි. පොඩ්ඩක් බීලා බලන්න ඕන. මේ ආවේගය තමයි ඉස්මතු කරවන්නේ හැම විටකම හැම තැනකදීම. හැම තැනකදීම ආවේගය. බදු ගෙවන ඔබට ස්තුතියි. අනේ ආවේගය. කොයිතරම් ආවේගයක් ඒකට නම් මට දැනෙනවද? නේද? වාහනයක් නැතුව තාම රෝද දෙකකින් යන්නේ බදු ගෙවන හින්දා තමයි. බදු ගෙවලා වැඩි වෙන. ලක්ෂ 10 වාහනේ ලක්ෂ 40ක බදු ගෙවන. වාහනේ ගන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් පුතේ මේ ඔක්කොම උද්වේගය ජනිත කරවීමක්. මේ ඔක්කොම ජන උද්වේගය ජනිත. දැන් අනිත් එක තමයි ඔය සමහර කඩවලට එහෙම ගියාම මෙහෙම මානවටක් වෙනවනේ. කඩවලට එහෙම ගියාම දැන් සමහර මං කියන්නේ මට මේක මේ අත්දැකීම් මට ලැබෙන්නේම පුතේ මේ මුස්ලිම් කඩවලින් නේ. මම දන්නේ ඉන්නවද නැත්නම් මට කමක් නැහැ. මේ මට අත්දැකීම් ලැබිලා තියෙන ඒ කඩවලට. කියනවා සර් මේ කීයද? මහත්තයෝ මේක නම් රුපියල් 1000ක් විතර වෙනවා. මම ඔබතුමාට මේක රුපියල් 800ක් විතර දෙන්න. රුපියල් 200ක්ම අඩු කරනවා ළම. 1000 බාණ්ඩෙන් රුපියල් 200ක් අඩු කරනවා. සිංහල කඩේට ගියාම මේ කීයද? ඔබ 10යි. 980ක් දෙන්නකෝ. අම්මට රුපියල් 20 අඩු කරන්නේ. මොකද නායකට දෙනවද? නෑ නායකට දෙන්නේ නැහැ. මේ මොකද උද්වේගය? hey අම්මට සිරි රුපියල් 200ක් අඩු කරලා මුදේ 120ක ඩිස්කවුන්ට් එකක් 120ක ඩිස්කවුන්ට් එක මම එක්සැම්පල් එක මුස්ලිම් කෙල්ලෝ ටික මතර ඉන්නවද දන්නේ ඈ හැබැයි උන් මොකද කරන්නේ ඇත්තටම ඒ භාණ්ඩේ නියම වටිනාකම රුපියල් 800යි උන් 1000 කියලා 800ට දෙනවා ගාණ හරියද උන් වෙලාවේ හරි අපි උන්ට ඔක තේරෙන්නේ නැහැ මේ මොකද ඔක්කොම උද්වේගය ඔන්න මෙතන මෙහෙමත් එකක් දෙනවා මේ DSI එකෙන් මේක හැමතැනම දකින්න පුළුවන් ඈ DSI එක මේක හැමතැනම දකින්න පුළුවන් DSI එකේ මේ සමහර මේ සෙරප්පු කඩවල වල මේක දකින්න පුළුවන් පුතේ ඒ කියන්නේ එක කූඩයක් තියෙනවා මේ කූඩේ ගහලා තියෙනවා සෙරප්පු මේක තියෙන්නේ මේ කූඩේ ගහලා තියෙනවා රුපියල් 200යි තා කූඩයක් තියෙනවා පුතේ මේක හැපැත්තේ ඒ කූඩේ ගහලා තිනවා රුපියල් 200යි 150ක ඩිස්කවුන්ට් එකක් 150ක ඩිස්කවුන්ට් එකක් නෑ අපි හරියට ඒක අපි ගමු රුපියල් 500යි 150ක ඩිස්කවුන්ට් එකක් අම්මට දැන් අපේ මිනිස්සු කිව්වා මොකද කියන්නේ අඩේ 150ක් මේක දිහා බලන්නේවත් නෑ රුපියල් 200යිනේ ගහලා නෑ ඩිස්කවුන්ට් නෑ මේක දිහා බලන්නේවත් නෑ අපේ උන් ගිහලා එදුන ගමන් බලන්නේ ඩිස්කවුන්ට් තියෙන එක අම්මට සෙල් 150 500 150 රුපියල් 250 කඩු වෙනවා පුතේ අපේ උන් ගිහලා මේක අරන් එනවා
උඹ නිකමට එහා පැත්තේ බාස්කට් එකට ඔළුව දාලා බැලුවා නම් මේ සරප්පු ටිකම මේ පැත්තේ දිනන රුපියල් 200ට මේ වගේ දේවල් හම්බ වෙනවා දා අනන්ත අප්‍රමාණව අපේ ජීවිතය ඇතුලේ නේ උද්වේගය ජනිත කිරීම මේ වට්ටමල බාදනවා කියලා කියන්නේ උද්වේගය මේ මට මේව නිකන් උඩින් පල්ලෙන් කතා කරගෙන ජනෝද්දේශන කියලා බං එහෙම කතා කරගෙන යන්නට පුළුවන් හැබැයි පුතේ මේවා අපි කතා කරන්න ඕන සාමාන්‍ය ජීවිතයකට අත්දැකීමක් ලැබෙන විදියට මේ ඔක්කොම ජනයාගේ උද්වේගය ජනිත කරවීම අවස්ථා පැහැදිලි උද්වේගය ආවේගය ජනිත කරවීම එහෙනම් මොන ජනෝද්දේශන මතක තියාගන්න මේ ඈ මතක තියාගන්න මේකට මම කිව්වා ජනෝද්දේශ තර්කාභාසයේ මුරුංගාත්තේ තිබ්බා මුරුංගාත් පුද්ගලා රම්මන අනුන්ගේ කිල්ලෝටේ හුණු සොයනවා මම දුන්නේ ඒකට හරි ලස්සන වචනයක් ඒක අනුන්ගේ කිල්ලෝටේ හොරු හුණු හොයන ඈ හරි එතකොට මොකද වෙන්නේ පුද්ගලා ලම්බන මොකද මේ දෙන්නේ මේකේ වචනේම තේරුම ගන්න ඕනේ පුතේ පුද්ගලා ලම්බන ඒතර යම් කිසි තර්කයක් සනාථ කරවන්න හදනවා යම් කිසි පුද්ගලෙක් අපිට මේ කියමු යම් මතයක් සම්බන්ධව හේතු විමසීමකින් තොරව එම මතය ඉදිරිපත් කරනු ලබන පුද්ගලයාගේ පෞද්ගලිකත්වය විවේචනය කර අදාළ මතය බැහැ කිරීම පුද්ගලා ලම්බන ආభాසය ලෙස හැඳින්වෙනවා පෞද්ගලිකත්වය මොකද උදාහරණයක් සුරාසල් වැසිය යුතුයයි ඔහු ඉදිරිපත් කරන මතය පිළිබඳව අප සැලකිල්ලක් නොදක්විය යුතුය මක් නිසාද යත් ඔහු මත්පැන් බීමට දැඩි ලෙස ඇබ්බැහි වී සිටින බැවිනි දැන් මේ තර්කය හරිද ඔහු කියනවා සුරාසල් වහන්න ඕන අනේ මේ උඹත් හැමදාම බොනවනේ උඹ කොහොමද කියන්නේ සුරාසල් වහන්න ඕන එහෙම කියන්න අපිට අයිතියක් නැහැ මේ පාර්ලිමේන්තුව තුළ අනන්ත අප්‍රමාණව සිද්ධ වෙන්නේ මේ පුද්ගලා රම්මන තර්කාභාසය නේ මම බලන්න උන්න උදාහරණයක් දාගෙන මේ පාර්ලිමේන්තුව හොඳ උදාහරණයක් මම ශ්‍රී ලංකා දේශපාලනයේ ආభాසය මේක පාවිච්චි කරනවා මොන මහින්දානන්ද අලුත්ගමගේ කියනවා එක් පුද්ගලයෙකු කළ බැඳුම් කර වංචාව නිසා එක් පුද්ගලයෙක්ගත් තීන්දුවක් නිසා රටට උණු පාඩුව ට්‍රිලියනයයි ගරු ඇමතිතුමනි 1 ට්‍රිලියන් ගණන් හිලව තමුන්නාන්සලා හදලා බලන්න දැන් ඔන්න මහින්දානන්ද කියනවා අනිත් පැත්තෙන් කියන ආශු වෙනවා ආශු ඇවිල්ලා පද්ද ඇවිල්ලා ආශ කියනවා ට්‍රිලියන බින්දු කීයද ගරු මන්ත්‍රීතුමනි කවුද අපේ කොළඹ නගරාධිපති කොළඹ නගරාධිපති නෙමෙයි කවුද රෝසි නේද බින්දු වරද්දාගත්ත රෝසි නේද රෝසි එහෙම ඇවිල්ලා කිව්වා ට්‍රිලියන බින්දු 5යි කියයි රෝසි නේද මම මතක නෑ ගීතද රෝසිද මට මතකයි රෝසි හරි ගීත හරි දෙන්නක එක්කනේ කොහොමද බින්දු වරද්දාගත්තේ රෝසි රෝසිට පුළුවන් ද මම බින්දු දාන්න දැන් මෙයා අහනවා ආශු අහනවා අහනවා ට්‍රිලියන බින්දු කීයද මන්ත්‍රීතුමනි දැන් මේ මොකද කරන්නේ පුද්ගලයාට පහර ගහනවා පුතේ තර්ක ගැන තර්ක කරන්නේ නැහැ අදාළ සිදුවීම් පිළිබඳ තර්ක කරන්නේ නැහැ පුද්ගලයාට තමයි පහර ගහන්නේ ඊට පස්සේ අහනවා මහින්දානන්ද අලුත්ගමගේ ආය අහනවා විවාදනේ පුතේ පාර්ලිමේන්තු විවාද කවුද මේ අහන්නේ විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ සපත්තු හොදලා සභාපතිකම් කමු ගත්තු මන්ත්‍රීතුමා අහනවා ට්‍රිලියනට බින්දු කීයද රැට සිරිකොතට ගිහින් එක එක්කෙනා හිරේ දමන ෆයිල් හදපු නිසා මහා මොලකාරයා කියා තමුන්නාස හිතාගෙන ඉන්නවා. තමුන්නාස ජපානයේ කරේ මොකද්ද කියලා අපි දන්නවා. තමුන්නාස මගෙන් ඒක අහගන්න එපා. මේවමනේ පුතේ පාර්ලිමේන්තුවේ තියෙන්නේ. මේ ඔක්කොම හැන්සාර් වලින් ගත්තුවා ඈ. මේ මම හිතලා දාපුවා නෙමෙයි හැන්සාර් වල ඇත්තම කතා කරපු දේවල් ඈ. ඉතින් මම මොකද කරන්නේ? දැන් මේ බඳුන් කර වංචාව කොහෙවත්. දැන් මුන් කතා කරන්නේ මපානේ ගිහිල්ලා කරපු ඒවයි ඈ ට්‍රිලියන බින්දු වැඩක් නෑනේ ළමයි. මුන් ටික එලවන්න ඕනේ දියවන්නාවට පුකට පයින් එකක් ගන්න. ඈ ඊට පස්සේ ආසු මාර්සිං කියන්න ඔන්න ආසු මාර්සිං ඔන්න ගේම දන්නවා. ආසු මාර්සිං ඇවිල්ලා කියනවා. හරි කියන්නකෝ. ආසු මොකක්ද අහපු ප්‍රශ්නේ? ට්‍රිලියනට බින්දු කීයද? දැන් ආසු ආයේ ප්‍රශ්නෙට එනවා. ආසු දන්නවා මේකට හරියන්නේ නැහැ මේක බොරු තර්ක කිරීමක් කියලා. ආයෙත් මහින්දානන්ද આવුත් කියනවා. ගරු නියෝජ්‍ය සභාපතිතුමනි මා කියමින් හිටියේ මේ කාරණයයි. වංචාව නිසා මේ රටට උණ පාඩුව ට්‍රිලියනයක් වෙනවා. ඒ ට්‍රිලියන හා සමානව තමුන්නාන්සලා ජනතාවට බදු ගහලා තියෙනවා. උන් සැපේ අපි දුකේ. මොකද කරන්නේ නේ? අපිට කොහොමද ලෑන්ඩ් ක්‍රූසර් V8 මේ උඹලා මේක අහන් ඉඳලා මේ මගේ ක්ලාස් එකේ ලින්ක් එක මේ පාර්ලිමේන්තුවේ කාට හරි එහෙම ඇමති කෙනෙක් එහෙම ෂෙයා කරන්න එහෙම නැහැ. අවුරුදු මේ අදහස් දාන්න කියහන්කෝ. උන්ට අහගෙන ඉන්නද මගේ ක්ලාස් එක? ඈ? කවුද මේ බලන්නේ? ප්‍රමෝද් දෙන්නේ නැති. අය වංගි
උඹ මේ පාරේ මට යකෝ මාව එල්ලයි ගස්පන්දි පාර්ලිමේන්තුවේ ඇවිල්ලා මේක අහන් හිටියොත් එහෙම නේ මම මේ සැබෑ ජීවිතේ උදාහරණ ගන්න පුතේ ඈ වෙන දේවල් නෙමෙයි සැබෑ ජීවිතේ උදාහරණ ඈ අපිට ඕකනේ පුතේ පාවිච්චි කරන්නේ මොකටද අනුන්ගේ පෞද්ගලිකත්වයක් අපිට වැඩක් නැහැනේ ඌ ඉදිරිපත් කරන ඕන යම්කිසි තර්කයක් ඒ තර්ක ගැන අදහස් යොමු කරගන්න නේද ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නනවා නම් ඔබ කවදාවත් ඇඟිල්ල දිහා බලන්න එපා හඳ දිහා බලපන් අපේ මිනිස්සු බලන්නේ නැහැ ඇඟිල්ල දිහා හඳ දිහා නෙමෙයි කවුද මේක කරන්නේ කවුද මේක ඉදිරිපත් කරන්නේ ඌ සුදුයිද කළුයිද කොටයිද මහතයිද ඔක්කොම බලන්නේ ඒක බලපන් පෙන්නන දිහා කවුද පෙන්නන්නේ අදාළ නැහැ ඒක එතනින් එන්නේ නේ ඔය උපමා අපිට අපි පාවිච්චි කරන රූඩි ඔක්කොම පුතේ මේ වගේ තාර්කික රාමුවකින් හැදිච්ච ඒවා මගේ ෆයිනල් ඉයර් ඩිසිටේෂන් එකේ මම ඔළුව තියාගෙන හිටියේ මේක කතා කරන්නේ ඒ කියන්නේ මේ ආభాස සහ උපමා නැත්නම් රූඩි මේ රූඩි හැම එකක්ම හැදෙන්නේ පුතේ යම්කිසි තාර්කික පදනමකින් අපි ගාව තියෙන ප්‍රස්තාව පිරුණු හැම එකක්ම හැදලා තියෙන තාර්කික පදනමකින් තේරුණාද හරි එතකොට එනිසා මේ අපිට පෞද්ගලිකත්වයේ කියන කිසිම හානියක් නැහැ නේ ඇඟිල්ල දික් කරලා හඳ පෙන්වනවා නම් හඳ දිහා බලපන් ඇඟිල්ල දිහා බලන්න එපා ඒක ආభాසය පුද්ගලාලම්බන තර්කාභාසය පැහැදිලිද වැඩි හරි ඒක අපි ගැලපෙන උදාහරණයක් ගමු මේ සාමාන්‍ය ජීවිත උදාහරණයක් අපි ගත්තේ ගැලපෙන උදාහරණයක් ගමු මා විසින් ශ්‍රවණය කරා වූ සංගීත ඛණ්ඩයේ මාගේ දරුණුම හතුරාගේ යයි මම මොහොතකටවත් සිටුවේ නැත එසේනම් මම මේට සමන් දෙන්නේ නැත පුද්ගලාලම් හතුරා පුද්ගලයාගේ පෞද්ගලිකත්වයට තමයි ඔව් හානි කරන්නේ පෞද්ගලිකත්වයට හානි කරන්නේ පෞද්ගලිකත්වයට හානි කරලා දැන් සින්දුව ලස්සනයිද නැද්ද කියන එක හිතන්නේ නැහැ හතුරා ඒ නිසා මම මේක අහන්නේ බලන්නකෝ අපේ සාමාන්‍ය ජීවිතේ පුතේ හැම තැනකම අපි මේවා පාවිච්චි කරනවා මේකත් එහෙමයි යදුරුච සාමාන්‍යකරණයක් කබර ගෝයා තල ගෝයා කිරීම අපේ මිනිස්සු හරි දක්ෂයිනේ කබර ගෝයා තල ගෝයා කරන්නේ නේද කබර ගෝයා තල ගෝයා කරන අපි හරි දක්ෂයි දෙපිට කැපෙන්න කියන්න පුළුවන් දෙයක් සාමාන්‍යකරණයක් ඇතම් විශේෂ වස්තුන්ට හෝ පුද්ගලයන්ට අදාළ නොවීම සඳහා විශේෂ වූ හේතුන් තිබේ එම හේතුන් නොසලකා හැර එකී විශේෂ දෙයටත් විශේෂ පුද්ගලයන්ටත් එම සාමාන්‍යකරණය අදාළ කර ගැනීමේදී මෙම ආభాසය ඇති වේ. ඔන්න බලන්නකෝ. ඔන්න බලන්න. ඇඳුරු නීතිය පනව යටි අවස්ථාවක කිසිවෙකු මහමග යමින් ගමන් කිරීම නීති විරෝධී ක්‍රියාවක්. මේ හමුදා සෙබලා ඇඳුරු නීතිය පනව යටි අවස්ථාවක මහමග යමින් සිදු කර ඇත්තේ නීති විරෝධී ක්‍රියාවක්. දැන් මේ විශේෂ අවස්ථාවක් නේ පුතේ. ඇඳුරු නීති අවස්ථාව විශේෂ අවස්ථාවක් නේ. එතකොට ඒක අදාළයිද හමුදාවේ අයට පොලිසිය අයට නැහැ. එහෙනම් විශේෂීකරණයක් නැහැ. සාමාන්‍ය අවස්ථාවක් සාමාන්‍ය සිදුවීම ඇඳුරු නීතිය පැනවීම. අන්න ඒ ඇඳුරු නීතිය පැනවීම කියන සාමාන්‍ය සිදුවීම විශේෂ පුද්ගලයන්ට හෝ විශේෂ සිදුවීමකට අදාළ කර ගැනීමෙන් තමයි මේ යදුරුචා තර්කාභාසය ඇති වෙන්නේ. ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ අය විශේෂිත පුද්ගලයන් ඇඳුරු නීතිය අවස්ථාවේ ක්‍රියා කරන විශේෂිත පුද්ගලයන්. එහෙනම් මේ ඇඳුරු නීතිය වගේ සාමාන්‍ය නීතියක් මේ නීතිය ඒ වගේ විශේෂ පුද්ගලයන්ට අදාළ වෙන්නේ නැහැ. එහෙනම් සාමාන්‍යකරණයක් විශේෂී අවස්ථාවකට අදාළ කර ගැනීමෙන් තමයි මේ ආభాසය ඇති වෙන්නේ. යදුරුචා නේ තවලන උදාහරණයක් සාමාන්‍යයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා. ඉතින් මම දෙදරුපියෙක් වුණත් එහා ගෙදර චූටියෙක් ඊට ප්‍රේම කිරීම වරදක් නෑනේ පුතේ. නෑ ජේසුස් වහන්සේ කියලා තියෙනවා අසල්වැසියාට ප්‍රේම කරන්න. ඒතර ක්‍රිස්තියානියා ඉන්නව නම් මට ගහලපන්නයි. මම මේ ගාමන්නේ ගන්න මේ උදාහරණ අපේ ජීවිතයේ තියෙන අපිට හම්බ වෙන එකිනෙකාගේ අපිට ඒක ආගම් වල හෝ වේවා දේශපාලනයේ හෝ වේවා බෞද්ධ ආගම තුළ හෝ වේවා මේ ආපස් තියෙනවා නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා කියන්නේ මේ බදාගෙන වැඩදගෙන උම්ම දෙන්න නෙමෙයි නේ. අසල්වැසියාට ප්‍රේම කරන්න. ප්‍රේමය කියන වචනේ හරියට නිර්වචනය කරගන්න ඕනේ ඉතින් එහෙනම්.
එහෙනම් පුතේ මේ සාමාන්‍ය කරන අවස්ථාව මේ සාමාන්‍ය අවස්ථාව විශේෂ අවස්ථාවකට අදාළ කරගත්තු නිසා තමයි මේ ආభాසය ඇති වෙලා තියෙන්නේ. පැහැදිලිද වැඩේ තේරුණා? ඈ එහා ගෙදරක් නැත්නම් ඔබටත් තියෙන ප්‍රශ්න මම ඒ අන්දන්නේ. හරි. මේවා අපි පොඩ්ඩක් උදාහරණයක පොඩ්ඩක් ලියාගත්තා නම් හොඳයි. අමින්නව හොඳයි. අන්න බසයේ ගමන් ගන්නා හැමෝම ටිකට් ගත යුතුයි. එම නිසා කොන්දොස්තර ටිකට් ගත යුතුයි. හරිනේ? බසයේ ගමන් ගන්නා හැමෝම ටිකට් ගත යුතුයි. ඒ නිසා කොන්දොස්තර ටිකට් ගන්න. හරිනේ පුතේ. සාමාන්‍ය අවස්ථාව කොන්දොස්තර වගේ විශේෂ පුද්ගලයෙකුට අදාළ කරගන්න බෑ. කොන්දොස්තර ටිකට් ගන්න ඕනද? නෑ. රියදුරු ටිකට් ගන්න ඕනද? නෑ. එන්න බලන්න යදුරු චාතරකා භාෂය. හොඳයි. ඒ වගේ උදාහරණ තව කියන්න බලන්න. කවිෂා. හොඳයි. තව උදාහරණ දාන්න බලන්න මට. අනේ කොතනද මම හොයාගෙන බරුවේ. ඒකයි. Pasaran වැඩි කරලා ළමයි. sorry කවිෂ sorry කොල්ලෙක්. දැන් කොල්ලෝ අපි හරි අඩුයිනේ ඉතින් දන්නව කොල්ලෝ ඉන්න කවුද උන් කියලා. තනුන. කවිෂ හිටියද? එච්චර මීටර. ඔව් කියන්න. එතකොට මොහනුවරදී අල්ලාගත් නායක පාතාලේ හරි කුඩුකාරයෙක් උපස්සිවල පනඳ සිටියේය. එතකොට පේරාදෙණියේදී අල්ලාගත් පුද්ගලයන් තිදෙනාද උපස්සිවල පනඳ සිටියේය. එම නිසා තව කොහරි උපස්සිවල පනඳ සිටින සියලු දෙනාම පාතාලය කිව්වා. පාතාලේ ඉන්නේ. හරි. ඔබ කියන මට දෙන්නවා. ඒ කියන්නේ දැන් අපි තුන් පේරාදෙණියේ පාතාලකාරයෙක් හම්බ වෙනවා, මංකොල්ලකාරයෙක් හම්බ වෙනවා, උපස්සිවලද පැනනවා. ඒ කියන්නේ කන්නඩියක් දානවා. අයින් පේරාදෙණියෙත් හම්බ වෙනවා, උපස්සිවලක් දාලා මංකොල්ලනවා. නුවරදීත් හම්බ වෙනවා, ආයේ මංකොල්ලකාරයෙක් උපස්සිවලක් දානවා. කොළඹදීත් හම්බ වෙනවා, උපස්සිවලක් දානවා. ඒ නිසා අවසාන අපි නිගමන වෙනවා උපස්සිවලක් දාන හැමෝම පාතාල සමාජිකයෙක්. හරි. සාමාන්‍ය කරන එකට අදාළ අවස්ථාව විශේෂ කරන එකට අදාළ කර ගැනීම. හරි බලන්න තව කල්පනා කරලා කියන්න බලන්න තව එකක් උදාහරණ. ඔයාලා උදාහරණ ගන්න පුළුවන්. මේක හරි ඉන්ට්‍රස්ට් මට නම් හරි ආభాස හරි මම හරි ආස පාඩමක් ආభాස. හරි. එතකොට මෙයා පොඩක් පැහැදිලි කරගෙන යන්න නම් ඕනේ. අස පොඩක් තද කරලා බලමු. කොහොමද ළමයි? Abas. හරි බලමු කතා කරමු. හරි. එතකොට ඔන්න යදුරුචා. උඩක් බලන්න කියලා. හරි. යදුරුචා හරකා භාෂෙන් ඔන්න කියන්න මොනවද කියන්නේ? උදාහරණයක් කියන්න. මොනවද කියනවා? මිනිසුන්ගේ ශරීර කොටස් කපන පුද්ගලයන් අපරාධකරුවන්නේ කිව්වහම කියනවනේ. ඊට පස්සේ එතකොට
වෛද්‍යවරයෙකුත් සෛල වෛද්‍යවරයෙකුත් මිනිසුන්ගේ ශරීර කොටස් කපනවා. එතකොට සෛල වෛද්‍යවරයාත් අපරාධකාරයෙක් වෙනවා. हाँ 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 එහෙනම් මිනිස්සුන්ගේ ශරීර කොටස් කපන කෙනා අපරාධකාරයෙක්. වෛද්‍යවරයා ශල්‍ය වෛද්‍යවරයා මිනිසුන්ගේ ශරීර කොටස් කපයි. එම නිසා ශල්‍ය වෛද්‍යවරයා අපරාධකාරයෙක්. හොඳ. ඒක ගන්න පුළුවන්. හරි. මේ මට කියන සාමාන්‍ය ජීවිත උදාහරණයක් ගන්න. සාමාන්‍ය ජීවිත උදාහරණයක්. හරි කවිෂක එක ගමු ඈ කවිෂ පොල්ලක ගැමිණි වවුරුන්ගේ බඩ ඉදිරියට නෙරා ඇත. නිමල් සිරිපාද සිල්වා ඇමතිතුමාගේ බඩ ඉදිරියට නෙරා ඇත. ඒ නිසා ඔහුද ගැමිණියකි. මොකද යන්නේ වගේ අතලේවලියක් ගන්නලම මේ වගේ අතර පුතේ මේ ආభాස මේ මරු ඒවා තියෙන්නේ. ඒක හරියට මේ කිය ඒක හරියට හොඳයි. ප්‍රමෝද කියන්නකෝ. කියනවා අයියෝ ඉතින් බලන්න කොහොම එක අර ගෑල්ලම එක්ක ෆ්ලයිට් එකක් මේ එලවන්න එහෙම දුන්නොත් එහෙම ඕක තමයි වෙන්නේ. පණිවිඩයක් තියෙනවා කියන්නේ නෑ ඒක ඕනේ නෑ මම විසඳ ගන්න ඔයාලා ඕනේ ඔයාලා තේරුම් ගන්න නෑ. ෆ්ලයිට් එක නෝනද. කෙල්ලෝම කියහම් බා උදාහරණයක් තියෙනවනම් ඒක හොඳයි ඉතින්. ඈ ඒක හොඳ උදාහරණයක් අවිෂය. හවුද? මගේ එහෙම නැහැ. පිස්සුද? හරි. එතකොට හරි බලන්න ප්‍රමෝද කියන්න උදාහරණයක්. ලස්සන එකක්. අදුරුසා. කියනෝයි බෑලි. right ඊළඟට ඕනනම් එහෙනම් අපිට ඊළඟ කොටසට යන්න පුළුවන් දුබල උද්ගමන ආభాස කාණ්ඩ. දුබල උද්ගමන ආభాස කාණ්ඩයට යන්න කලින් අපි ඉන්ටෝල් එක අරන් ඉමුනේ. ඈ 8:55 වෙලාද 9 වෙලා අපි දන්නෙත් නෑ. බලන්නකො නේද වෙලාව යන ඉක්මන. 9 වෙලා පුතේ වෙලා. අරගමු කියලා කියන්නේ. ඉන්ටෝල් එක හරි. දැන් රෙකෝඩින් නවත්තනවා. pause